ඔව් හොඳයි. එතකොට අද දවසේ අපි වායු ගෝලය කියන පාඩම තමයි ළමයි පටන් ගන්න. මේ 6 වසර ළමයි ලොග් වෙලා ඉන්නවනේ ඒගොල්ලෝ ඉවත් වෙන්න. ඒ වගේම 7 වසර ළමයිට අපි දැන් වායු ගෝලය කියන පාඩම කොටසක් කරලා ඉවරයි. ගිය සතියේ අපි කොටසක් ගිය සතියේ අතරම පන්ති තිබුණේ නැහැ. නිවාඩුයි ඔබට. අද අපි පන්තිය කරගෙන යනවා. එතකොට අපිට අවශ්‍ය වුණොත් මම අමතර පන්තියක් දානවා ගිය සතියේ කරපු නැති පන්තිය වෙනුවෙන්. ඒ කියන්නේ ඔබට දැනුම් දීමක් කරන්නම් අවශ්‍යතාවයක් ඇති වුණොත් වෙලාවක් ගන්න පුළුවන් කමක් තිබුණොත් අපි කරමු අමතර පන්තියක්. ඔන්ලයින් ක්ලාස් එකක්. ඒ වගේම තව විනාඩි කිහිපයකින් මම පන්තිය පටන් ගන්නවා. තාම හරියටම 7:00 නිසා සමහර ළමයි තාම සම්බන්ධ වෙමින් පවතින නිසා විනාඩි කිහිපයක් ඔහොම ඔබ සම්බන්ධ වෙලා ඉන්න. තව විනාඩි 5ක් වගේ ඇතුළත මම ලෙසන් එක පටන් ගන්නවා. ඔගොල්ලෝ සම්බන්ධ වෙලා ඔහොම ඉන්න.
හොඳයි ළමයි අපි අද වායුගෝලය කියන කොටසේ අවසාන කියන්නේ අපි ගිය සතියේ මට මතක විදිහට මධ්‍ය ගෝලය දක්වා කරා මම නිවැරදි නම් මධ්‍ය ගෝලය දක්වා අපි සාකච්ඡා කරලා තියෙනවා නෑ ඔව් මධ්‍ය ගෝලය ගැන තමයි මම හිතන්නේ කරන්න තියෙන්නේ අපිට ඔව් හරි අපි කරා මේ වායුගෝලය කියන්නේ මොකද්ද උන්නතාංශය කියන්නේ මොකද්ද කොච්චර උසට ඕක විහිදිලා තියෙනවද පරිවර්තී ගෝලයේ ගැන මම විස්තර ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා නේද ඔව් ඒක ළමයි කතා උස්සනවා සර් ඇහෙන්නේ නැහනේ දැන් ඇහෙනවද ඔයාට හලෝ නැහැ සර් පැහැදිලිව ඇහෙන්නේ නැද්ද නැහැ සර් කැඩි කැඩි ඇහෙනවා නම් ඉන්ටර්නෙට් වල ප්‍රශ්නයක් වෙන්න ඕනේ පොඩ්ඩක් බලන්න බැරි වුණොත් YouTube එක හරහා තමයි බලන්න වෙන්නේ හොඳේ YouTube එකට දානවා අතරයට සමහර වෙලාවට ශ්‍රවණ තත්ත්වය මේ ඇහෙන ඕගොල්ලන්ට ඇහෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක සමහර අය පාවිච්චි කරන පැකේජ් එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන් හොඳ ස්පීඩ් පැකේජ් එකක් තියෙනවා නම් ඒක ගැටලුවක් වෙන්න විදියක් නැහැ බොහෝ විට ඒක නිසා පොඩ්ඩක් එහෙම වුණොත් ඔබට ඒ කියන්නේ ඔබට ඇහෙන්නේ නැතුව ඒ වගේ ගැටලුවක් වුණොත් තමයි අපි ඒක නිසා තමයි අපි මේක YouTube වලට 12න් පස්සේ මේක අප්ලෝඩ් කරනවා එතකොට ඕගොල්ලන්ට පහුවදාට බලන්න පුළුවන් සමහර අවස්ථාවලදී මට අද රෑම බැරි වුණත් මම දවස් දෙකක් තුනක් ඇතුළතදී මේ ටික දානවා. හරි? එම ගැටලු තියෙන දරුවන්ට ආයෙත් මේක බලන්න ඕන නිසා තමයි එහෙම කරන්නේ. හොඳේ? හොඳයි. මෙහෙන් කිසිම අවුලක් නැහැ. මෙහි සියලුම දේවල් ඕකේ හරියට තියෙනවා. හොඳේ? සා ওই පැත්තෙන් තමයි මොකක් හරි ඇහෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්න තියෙන්නේ. හරි. අපි ඊළඟට යමු බලන්න. පරිවර්තී ගෝලය, ස්තර ගෝලය, මධ්‍ය ගෝලය, තාප ගෝලය, බාහිර ගෝලය නැත්නම් බහිර් ගෝලය. කියන ස්තර පහ ගැන තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි අතර මේකේ මුල් කොටස මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. මුල් කොටස මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. පරිවර්තී ගෝලය ගැන කතා කරා. එතකොට මේ පරිවර්තී ගෝලයේ විස්තර ටික අතර මම කතා කරලා අවසන් දැන් ඔබත් එක්ක හොඳේ. ටික කතා කරා. මම පාඩුනුත් ගත්තා මම. ඒ වගේම ස්තර ගෝලය ගැන මම ඔයගොල්ලන්ට කතා කරා. ඒකේ UV කිරණ වලින් ආරක්ෂා වෙන ඒවා. ඒව ගැන කතා කරා. දැන් තියෙන්නේ මේ මධ්‍ය ගෝලය කියන එක මට මතක විදිහට මම මධ්‍ය ගෝලය කියන තැන තමයි නැවැත්තුවේ මධ්‍ය ගෝලය. හරිද? ඔන්න මධ්‍ය ගෝලය. දැන් ওই මධ්‍ය ගෝලය අපි ගත්තම ළමයි කොච්චර උසට ඕක තියෙනවද? දැන් ඔබ දන්නවා මේ මුහුදු මට්ටමේ සිට දැන් ඔය ස්තර ගෝලය තියෙනවානේ. නැත්තම් අපි කියනවා අපරිවර්තී ගෝලය කියලා. දැන් පෘථුවිය මෙහෙම මේ පෘථුවියක කොටසක් ඇන්දොත් මෙහෙම ඒ කොටසේ ඔයගලන්ට මතක ඇති මේ කිලෝමීටර් 15ක් විතර යනකම් තියෙන්නේ පරිවර්තී ගෝලය. කිලෝමීටර් 15ක් විතර යනකම් තියෙන්නේ මෙන්න මේක පෘථුවිය නම්. හොඳේ පෘථුවිය නම් මේ කිලෝමීටර් 15ක් විතර යනකම් තියෙන්නේ පරිවර්තී ගෝලය. හරි. ඊට පස්සේ මේ 15 ඉඳලා 50 දක්වා 15 ඉඳලා 50 මෙතන ඉඳලා මේ 50 දක්වා කිලෝමීටර් 50 දක්වා තියෙන්නේ අපරිවර්තී ගෝලය නැත්තම් ස්තර ගෝලය. මේ දෙකම දැන් උගන්වලා ඉවරයි මේකේ කරුණු. ඊට පස්සේ මේ 50 ඉඳලා හරිද? මේ 50න් දැන් මෙතනින් මෙතනින්ලා මෙතෙන්ට 50යි. මේ ස්ථානෙට 50 කිලෝමීටර් පොළොවේ ඉඳලා මෙතෙන් මෙන්න මේ මම ලකුණු කරන තැනට 50යි. එතන ඉඳලා තවත් කිලෝමීටර් 30ක්. ඒ කියන්නේ ඔක්කොම 80ක්. මෙන්න මේ දක්වා තියෙන්නේ මධ්‍ය ගෝලය. තියෙන්නේ මධ්‍ය ගෝලය. හරි? මම නඩ දෙන්න. මේක බලන්න පුළුවන්ද? බලන්න මොකද්ද කියලා. හරි? මධ්‍ය ගෝලය. එතකොට මේ මධ්‍ය ගෝලය කියන්නේ මැද කියන එකනේ දැන් අපි ස්තර පහක් තියෙනවා නම් පහෙන් මැද ඉන්න එක්කෙනා ඒක නිසා මධ්‍ය ගෝලය. එහෙම නැත්නම් ඔකට ශීත ගෝලය කියලාත් කියනවා. ඔක හරීම මේ සීතලම ස්තරය. ගොඩාක්ම සීතලම ස්තරය තමයි ඔය මධ්‍ය ගෝලය කියන්නේ. හරිද? එතකොට දැන් මධ්‍ය ගෝලය අපෙන් අහනවා මධ්‍ය ගෝලයේ පිහිට ඇති උස පරතරය. දැන් ඔබ දන්නවා උස පරතරය කීයද? මේ මුහුදු මට්ටමින් 50 ඉඳලා 80 දක්වා නේද? දක්වා මේ මධ්‍ය ගෝලය පිහිටනවා. එතකොට මධ්‍ය ගෝලය ශීත ගෝලය විදිහට හඳුන්වනවා. ඇයි මේ වායු ගෝලයේ අඩුම උෂ්ණත්වය වාර්තා වෙන්නේ ඔය මධ්‍ය ගෝලය. ළමයි මට පොඩ්ඩක් ඇහෙන්නේ නැති ළමයි කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න බලන්න. මම කතා කරන එක පැහැදිලිව ඇහෙන්නේ නැති දරුවෝ ඉන්නවනම් අත උස්සන්න.
මම කතා කරන එක පැහැදිලිව ඇහෙන්නේ නැති දරුවෝ ඉන්නවා නම් අත උස්සන්න. ඇහෙන්නේ නැති අය පමණ පොඩ්ඩක් අත උස්සන්න. මොකද මේ එක ළමෙක් කතා කරලා ඇහෙන්නේ නැහැ කියලා කිව්වා. ඒකයි මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. හැමෝට මේ ප්‍රශ්නේ තියෙනවද? නැත්තම් එය කීප දෙනෙකුට පමණද කියලා. දැන් මේ ඒකයි මම මේ කියන්නේ. අත උස්සන්න බලන්න ඇහෙන අවංකව ඈ වෙන බොරුවට අත උස්සන්න එපා. එතකොට මේ වැඩේ කරගෙන යන්න බෑනේ පුතේ. ඇහෙන්නේ නැති දරුවෝ ඉන්නවා නම් අත උස්සන්න. නෑනේ හැමෝටම ඇහෙනවා. හැමෝටම ඇහෙනවනේ. හොඳයි. ඒ කියන්නේ ඔය කීප දෙනෙක්ගේ ගැටලුවක් තියෙන්නේ. මම නැවතත් කියනවා යම්කිසි දෝෂයක් Tamanට සිදු වෙනවා නම් එය මගහරවා ගන්න අපි ක්‍රමයක් සැලසුම් කරලා තියෙනවා. ඒක තමයි මේ පාඩම එහෙම් පිටින්ම අපි YouTube වලට දානවා. කොහොත්ම අඩු වැඩි කරන්නේ නැතුව දානවා. එතකොට ඔයාට කැමති වෙලාවක පසුව මේ පාඩමට නැවත සවන් දෙන්න පුළුවන්. ඔබට උනත් සම්බන්ධ වෙන අයට උනත් යම්කිසි නැවත බලන්න අවස්ථාව අපි දැන්ට දීලා තියෙනවා. හරි? දැන්ට දීලා තියෙනවා. දැන් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඕගොල්ලන්ට විතරක් නෙවෙයි පන්තියට සම්බන්ධ වෙන ඕන කෙනෙකුට බලන්න පුළුවන්. දැන් ලබන මාසයේ මුල සතියේ සිට නම් ඒක හම්බ වෙන්නේ පන්ති වලට සම්බන්ධ වෙන අයට විතරයි. පන්ති වලට සම්බන්ධ වෙන මුදල් ගෙවපු අයට පමණයි ඒ chance එක අපි දෙන්නේ. දැන් මෙතෙක් කල් අපි එක වාරයක් සම්පූර්ණයෙන්ම දෙවෙනි වාරයේ අවසන් වෙන තුරු වාගේ අපි මේක මෙහෙම කරගෙන ගියා. දැන් ලබන මාසේ මුල් සතියේ සිට පුතේ එහෙම කරන්න බෑ. ඔයගොල්ලෝ මම පසුව ඉගෙන කියන්නම්. මම දැන්ට පාඩම කරගෙන යන්නකොට පාඩම කරන්න ඕනේ. හරි. දැනුවත් කිරීම පස්සේ කරනවා. හොඳේ. දැන් ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. හරි. ගැටලුවක් නැහැනේ. ඔයගලන්ට හැමෝටම ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකයි කවුරුත් අත ඉස්සුවේ නැහැ. හොඳයි. good. එතකොට දැන් 50 සිට 80 දක්වා දැන් මේ කරන වෙලාවෙම පුතේ ඔලුවට දාගන්න. කරන වෙලාවෙම මේ අගයන් මතක තියාගන්න උත්සාහ කරන්න. තියෙනවා මේ මධ්‍ය ගෝලය. මේක මාර සීතලයි. හොඳේ. හරිම සීතලයි මේ මධ්‍ය ගෝලය. ඊටාම සීතල ස්තරයක් විදිහට තමයි මේ මධ්‍ය ගෝලය සලකන්නේ. හරිද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ පෘථුවියේ සීතල වැඩිම ප්‍රදේශයේ විදිහට සලකන්නේ ඇන්ටාර්ක්ටිකාව. සීතල වැඩිම ගොඩාක් කූල් පුදුම සීතල ගල් ගැහෙන සීතලක් තියෙන ප්‍රදේශයේ විදිහට සලකන්නේ පෘථුවිය මත ඇන්ටාර්ක්ටිකාවේ උෂ්ණත්වය. හරිද? දැන් ඔය කියන මධ්‍ය ගෝලයේ උෂ්ණත්වය ඊටත් වඩා අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මධ්‍ය ගෝලයේ උෂ්ණත්වය ඍණ 90ක් විතර සෙල්සියස් අංශක ඍණ 90ක විතර උෂ්ණත්වයක් තියෙන ඉතාම සීතලයි. හරිද? ඒක එනං ඔන්න ඔලුවට දාගන්න සීතලම ස්තරය. හරි. ඊළඟට මේ ගෝලයේ ජල වාෂ්ප ඒ තියෙන සීතල නිසා අයිස් බවට පත් වෙලා අයිස් වලාකුළු විදියට දකින්න පුළුවන් කියලා කියනවා. ඒකේ රූප සටහනක් මෙන්න මේ වගේ මේ හිරු බැස ගියාට පස්සේ මේ වලාකුළු වලට වැදෙන හිරු එළිය නිසා මේ අහසේ සැන්දෑ අහසේ මෙන්න මේ විදියට ඒ අයිස් වලාකුළු අපිට දකින්න පුළුවන් කියලා කියනවා. හරි. හොඳයි. එහෙනම් අපි මේ ප්‍රශ්න ටිකට උත්තර දෙමු. මධ්‍ය ගෝලයේ ප්‍රශ්න ටිකට අපි උත්තර දීගෙන යමු. හරි. මෙන්න ගන්න. අපිට කියනවා මධ්‍ය ගෝලයේ පිහිටා ඇති උස පරතරය දක්වන්න. ආලියන මුහුදු මට්ටමින් 50 කිලෝමීටර් පමණ සිට මුහුදු මට්ටමින් 50 කිලෝමීටර් පමණ සිට 80 කිලෝමීටර් පමණ දක්වා මුහුදු මට්ටමින් 50 කිලෝමීටර් පමණ සිට 80 කිලෝමීටර් පමණ දක්වා. කියන්නේ 50 80 අතර. මුහුදු මට්ටමින් 50 කිලෝමීටර් පමණ සිට 80 කිලෝමීටර් පමණ දක්වා. කිලෝමීටර් පමණ දක්වා. හරි. ඊළඟට මධ්‍ය ගෝලයේ ශීත ගෝලය ලෙසද හඳුන්වන්නේ යයි. දැන් මම ඔබට කිව්වා ඔය මධ්‍ය ගෝලය ගත්තම පුතේ සීතල වැඩිම තැන. උෂ්ණත්වය අඩුම තැන. කොච්චර අඩුද කියනවා නම් පෘථුවිය මත සීතලම තැන වන ඇන්ටාර්ක්ටිකාවේ උෂ්ණත්වයටත් වඩා මෙතන උෂ්ණත්වය අඩුයි කියලා තමයි කියන්නේ. ඒ තරම් සීතලයි ඔය ස්තරය. හරි. ඇත්තට මේකට හේතුකුත් තියෙනවා. දැන් ඔබ දන්නවා මේ ඉස්සර මම ඉගෙන කතා කරන්නකො වෙනම ප්‍රස්තාරයක් අසුන කියලා දෙන්න. හරි අපි දැන්ට ලියමු 24 ලියන්න පුතා. ලියන්න. මොකද්ද? වායු ගෝලයේ උෂ්ණත්වය අඩුම ස්තරය නිසා.
අපි උත්තර ලියනවා වායුගෝලයේ උෂ්ණත්වය අඩුම ස්තරය නිසා. අපි මේකට කියනවා ශීත ගෝලය කියලා. වායුගෝලයේ උෂ්ණත්වය අඩුම ස්තරය නිසා අපි මේකට කියනවා ශීත ගෝලය කියලා. වායුගෝලයේ උෂ්ණත්වය අඩුම ස්තරය නිසා. ඊළඟට 25 මෙහිදී ජල වාෂ්ප වලට කුමක් සිදු වේද? මේ ස්තරයට යන ජල වාෂ්ප වලට මොකද වෙන්නේ? ඒවා අයිස් බවට පත් වෙලා අයිස් වලාකුළු විදියට මිදෙනවා. ඒවා තමයි ඔය රාත්‍රී කියන්නේ අහස හිරු බැස ගියාට පස්සේ සන්ධ්‍යා වෙලාවේදී අපිට මේ රාත්‍රී අහසේ දකින්න පුළුවන් මෙන්න මේ වලාකුළු තමයි. හරි. හොඳයි. අපි ලියනවා මෙහෙම. අපෙන් අහන්නේ මොකද්ද? මෙහිදී ජල වාෂ්ප වලට කුමක් සිදු වේද? ඒ කියන්නේ ශීත ගෝලයට යන ජල වාෂ්ප වලට මොකද වෙන්නේ? ඒවා අයිස් වලාකුළු ලෙස මිදෙනවා. ආලියන්. මේවා අයිස් වලාකුළු ලෙස මිදේ. මේවා අයිස් වලාකුළු ලෙස මිදේ. අයිස් වලාකුළු ලෙස මිදේ. මේවා අයිස් වලාකුළු ලෙස මිදේ. අයිස් වලාකුළු ලෙස මිදේ. එතකොට මධ්‍ය ගෝලයත් ඔතනින් ඉවරයි. ඊට පස්සේ අපි යනවා තාප ගෝලය කියන කොටසට යනවා. තාප ගෝලය. දැන් අපි ගත්තොත් මේ තාප ගෝලය. එතකොට මෙතන දාලා තියෙනවා අපි තාප ගෝලය ගැන විස්තර ටිකක්. මොකද්ද මේ තාප ගෝලය? දැන් ඔබ දන්නවා පුතේ 15 වෙනකම් පරිවර්තී. 50 වෙනකම් විස්තර ගෝලය. ඊට පස්සේ 80 වෙනකම් මධ්‍ය ගෝලය. 80 පමණ සිට 120 දක්වා අපි සලකන්නේ තාප ගෝලය කියලා. ඒ කියන්නේ කිලෝමීටර් 80 සිට කිලෝමීටර් 120 දක්වා ප්‍රදේශයේ උසට තියෙන ප්‍රදේශය අපි සලකන්නේ තාප ගෝලය කියලා. එතකොට මේ ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි නිසාම තමයි මේ ප්‍රදේශයට තාප ගෝලය කියන්නේ. ඒකට හේතුව තමයි මේ ප්‍රදේශයේ තියෙන වායු අංශු මගින් සූර්යාගේ ඉඳලා එන තාපය උරා ගන්නවා. සා මේ ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම තව දෙයක් මේ ප්‍රදේශය තුල තියෙනවා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන. මම ඉගෙන වෙනම කතා කරන්නම්. දැන් මේ ඔව් ඒක රූප සටහන නම් දාලා නැහැ. හරි අපි බලමු. අපි ලියමු ගන්න. තාප ගෝලය කෙටි කොටස් ටිකක් ඈ ඊට අමාරු නෑ. චූටි වගේක් තියෙන්නේ. රයිට් ලියමු. අපෙන් අහනවා තාප ගෝලයේ පිහිටා ඇති උස පරතරය දක්වන්න. ආලියන් මුහුදු මට්ටමින් කිලෝමීටර් 80 පමණ සිට මුහුදු මට්ටමින් කිලෝමීටර් 80 පමණ සිට මුහුදු මට්ටමින් කිලෝමීටර් 80 පමණ සිට කිලෝමීටර් 120 පමණ දක්වා කිලෝමීටර් 120 පමණ දක්වා කිලෝමීටර් 120 පමණ දක්වා තියෙන්නේ මොකද්ද තාප ගෝලය. අපෙන් අහනවා මෙම ස්තරයේ උෂ්ණත්වය බෙහෙවින් ඉහළ අගයක් ගන්නේ ඇයි? දැන් ඇයි මේ ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ අගයක් ගන්න? ඔය ප්‍රදේශයේ තියෙන වායු අංශ වලට පුළුවන් සූර්යාගේ සිටින තාප කිරණ උරා ගන්න, තාපය උරා ගන්න. එතකොට මේ සූර්යාගෙන් සිටින තාපයෙන් කොටසක් එම ස්තරේ රැඳෙනවා, තව කොටසක් පෘථිවියට එනවා, කොටසක් එහි රැඳෙනවා. ඒක නිසා මේ ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි. හරි. ඉතින් අපි මෙහෙම ලියනවා. 27 වෙනි ප්‍රශ්නෙට මෙම ප්‍රදේශයේ ඇති වායු අංශු මගින් සූර්ය තාපය උරා ගන්නා නිසා මෙම ප්‍රදේශයේ ඇති වායු අංශු මගින් සූර්ය තාපය උරා ගන්නා නිසා මෙම ප්‍රදේශයේ ඇති වායු අංශු මගින් සූර්ය තාපය උරා ගන්නා නිසා හරිම රස්නේ ඔය ප්‍රදේශය. හරි.
ඊළඟට ඔය ප්‍රදේශයේ අපූර්ව දෙයක් ඇති වෙනවා මට ඔබට ඒක ඉන්ටර්නෙට් එක හරහා බලන්නත් පුළුවන්. ඔය ප්‍රදේශයේ ඇති වෙනවා පුතේ මේ රාත්‍රී කාලයේදී අහසේ දීප්තිමත් ආලෝක රටා ලස්සන වර්ණවත් ආලෝක රටා ඇති වෙනවා. අපි ඒකට කියනවා ඒ උත්තර අර්ධගෝලයේ උත්තර ධ්‍රවයේ ආසන්නයේ ඇතිවන මේ අහසේ ඇතිවන මේ දීප්තිමත් වර්ණ රටාවලට කියන උත්තරාලෝකය. එතකොට අර පොදු නමක් තියෙනවා අවුරෝරා කියලා. අවුරෝරා හරිද? ඒක බලන්න සංචාරකව පවා යන හරිම ලස්සනයි. රාත්‍රී අහසේ ලස්සන පාට විශේෂම කොළ පාට රුරු පාට ලස්සන වර්ණ රටා මැවෙනවා. දැන් ඔබ දැකලා ඇති සමහරවිට අපේ අහස උනත් ඊට පස්සේ යන වෙලාවට විවිධ වර්ණ රෝස පැහැය, තැඹිලි පැහැය, ගිනි රතු පැහැය ඒ වගේ වර්ණ ඇති කරන අහසේ දැන් මෙහිදිත් ඒ වගේ දෙයක් වෙනවා. එතකොට මේ පාට ඇති වෙන්නේ අහසේ මේ තාප ගෝලය තුල. හරිද? එතකොට අපි වර්ණ ඇතිවීමේ සිද්ධියට කියන උත්තර ධ්‍රවයේ රාත්‍රී අහසේ මේක සිදු වෙනකොට අපි ඒකට කියන උත්තරාලෝකය. දක්ෂිණ ධ්‍රවයේ සීත ප්‍රදේශයේදී තමයි මේක දකින්න ලැබෙන්නේ. එතකොට අපි ඒකට කියනවා දක්ෂිණාලෝකය. හරි හරිම ලස්සනයි ඕක. හරිද? අවුරෝරා කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඔය අවුරෝරා බලන්න රාත්‍රී අහසේ ඒ ඇතිවන නිකන් හරිම ලස්සන ඉඳන් ලේස මේ සංදර්ශනයක් වගේ තරම් අහසේ ලස්සනට පාට වර්ණ විපර්යාස ඇති වෙන්න ගන්නවා. හරිද? ඉතින් ඒක ඇත්තටම ඇති වෙන්නේ මෙන්න මේ තාප ගෝලය තුල. හරි? ඉතින් අපෙන් අහනවා මේ 28 උත්තරාලෝකය යනු කවරක්ද කියලා. උත්තරාලෝකය කියන්නේ මොකක්ද කියලා අහනවා 28 වෙනි ප්‍රශ්නේ. අපි උත්තරේ මෙහෙම ලියනවා. ලියන්න. උත්තර ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල උත්තර ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල උත්තර ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල උත්තර ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල රාත්‍රී අහසේ දක්නට ලැබෙන රාත්‍රී අහසේ දක්නට ලැබෙන රාත්‍රී අහසේ දක්නට ලැබෙන වර්ණවත් ආලෝක රටා වර්ණවත් ආලෝක රටා උත්තරාලෝකයයි. උත්තරාලෝකයයි. ඊළඟට අහනවා දක්ෂිණාලෝකය කියන්නේ මොකක්ද කියලා. දක්ෂිණාලෝකය කියන්නේ ඕකම තමයි. ඒක දක්ෂිණ අර්ධගෝලයේ සිදු වෙනකොට ඒකට කියන්නේ දක්ෂිණාලෝකය. ඔය වැඩේම තමයි වෙන්නේ. හරි? ඉතින් අපි ලියනවා එතනට මෙහෙම. දක්ෂිණ ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල දක්ෂිණ ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල දක්ෂිණ ධ්‍රවයට ආසන්න ප්‍රදේශවල ආසන්න ප්‍රදේශවල රාත්‍රී අහසේ දක්නට ලැබෙන රාත්‍රී අහසේ දක්නට ලැබෙන රාත්‍රී අහසේ දක්නට ලැබෙන වර්ණවත් ආලෝක රටා වර්ණවත් ආලෝක රටා වර්ණවත් ආලෝක රටා දක්ෂිණාලෝකයයි. දක්ෂිණාලෝකයයි. ඊළඟට 30 වෙනි ප්‍රශ්නේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන රඳවා ඇත්තේ කුමන ස්තරයේද?
තාප ගෝලයේ තමයි මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන රඳවලා තියෙනවා කියලා කියන්නේ. හරිද? ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන. හරි. දැන් ඒකේ රූප සටහනක් ඇත්තටම මේ ඔබට දාලා තියෙනවා ඔබගේ පොතේ. හරි. ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් කියන එක. දැන් ඕවායේ මොකද වෙන්නේ මේ මිනිස්සු ඉන්නවා හරි දැන් අහසේ රඳවලා තියෙන ගෙයක් වගේ ඕක. හරිද? ඒක ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් එකතු වෙලා ගුවන්ගත කරපු ගුවනේ රඳවපු ගෙයක් වගේ එකක්. ඕක ඇතුළේ ඉඳලා විද්‍යාඥයෝ ජාත්‍යන්තර ඔය ඔබගේ පොතේ 30 වෙනි පිටුවට යටින් තියෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්. ඕකට වෙලා ඉඳගෙන ඒගොල්ලෝ විවිධ පරීක්ෂණ කරනවා, පෘථිවිය ගැන හොයලා බලනවා, ඈත ආකාශයේ තියෙන වස්තු නිරීක්ෂණය කරනවා, විවිධ අත්හදා බැලීම් වල යෙදීමෙන් ඒගොල්ලෝ ඉන්නවා. කාලයකට පස්සේ යම්කිසි කාලයකදී ඒගොල්ලෝ ටික පල්ලයට ගෙනල්ලා තව කට්ටියක් අරගෙන ගිහිල්ලා ඒකේ තියලා ඉන් ටික පල්ලයට අරගෙන එනවා. මේ විදිහට මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන පෘථිවියට ඉහළ අහසේ රඳවලා තියෙනවා. ඒව ඇත්තටම ඔබට ඔය දකින්න තියෙනවා විශාල සූර්ය පැනල සහිතව රඳවලා තියෙනවා. ඒවෙන් තමයි ඒගොල්ලෝ ශක්තිය අරගෙන ක්‍රියාකාරී වෙන්නේ. හරි. ඊළඟට අපි යනවා 30 වෙනි ප්‍රශ්නෙට උත්තරේ බාහිර ගෝලයේ තමයි මේවා තියෙන්නේ. මේ තාප ගෝලයේ තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ බාහිර ගෝලයට අපි යනවා. බාහිර ගෝලය. ඒකෙත් ලොකු කතන්දරයක් ඉගෙන ගන්න නැහැ බාහිර ගෝලය. දැන් මොකද කියන්නේ මේ වායු ගෝලයේ ඊටාම තුනීම ස්තරය කුමක්? තුනීම ස්තරය තමයි බාහිර ගෝලය. බාහිර ගෝලය. බාහිර ගෝලය. ඊළඟට බාහිර ගෝලයේ පිහිටා ඇති උස පරතරය දක්වන්න. ළමයි අපි පටන් ගන්නකොට කිව්වනේ කිලෝමීටර 700ක් විතර එහාට මේ වායු ගෝලය තියෙනවා කියලා. දැන් අපි නැවතිලා ඉන්නේ 120 නේ. 120 තමයි අපි නැවතිලා ඉන්නේ නේ. පරිවර්තී ගෝලය, ස්ථර ගෝලය, මධ්‍ය ගෝලය, තාප ගෝලය කියන කොටස් තුන දක්වා ආවම කිලෝමීටර 120ක් විතර උඩට දැන් ඇවිල්ලා ඉන්නේ. එතනින් එහාට ඉතින් එතනින් එහාට කිලෝමීටර 120ට එහා තියෙන්නේ බාහිර ගෝලය. ඉතින් අපි ලියනවා අපි ගන්නවා බාහිර ගෝලයේ පිහිටා ඇති උස පරතරය දක්වන්න කිලෝමීටර 120ට ඉහළින්. ඉවර වෙන තැනක් 700 කිලෝමීටර 700ක් වගේ තියෙනවා කියලා තමයි කියන්නේ. කෙසේත් අපි ලියනවා කිලෝමීටර 120ට ඉහළින්. තමයි මේ බාහිර ගෝලයේ තියෙන්නේ. ඊළඟට අහනවා මෙම ප්‍රදේශයේ අවකාශයේ තෙක් විහිදී පවතිනවලු නමුත් අභ්‍යවකාශයේ සමග එක්වන මායිමක් නිශ්චිතව කිව හැකිද ළමයි දැන් ওই වායු ගෝලය ඉවර වෙන තැනක් මෙන්න මෙතනින් ගානටම ඉවරනවා කියලා එහෙම කියන්න බෑ ඒක තුනී වෙලා යනවා හරියටම ටක්කෙටම මෙතනින් ඉවරයි කියලා කියන්න බෑ අපි දල වශයෙන් කිලෝමීටර 700ක් විතර තියෙනවායි කියලා කිව්වට ඕක තුනීයට යම්කිසි දුරකට ඇති හරියටම තැනක් නෑ අතරම ඉවර වෙන තැන වායු ගෝලය මෙතනින් ඉවරයි මෙන්න මේ ගානෙන් කියලා ටක්කෙටම කියන්න බෑ හරි ඉතින් අපෙන් අහනවා එහෙම නිශ්චිතව මායිමක් කියන්න පුළුවන්ද උත්තරේ නොහැක. එහෙම කියන්න බෑ. හරි? එහෙම කියන්න බෑ. හොඳයි. ඔන්න අපි මේ විස්තර ටික සාකච්ඡා කරලා අවසන් කරා. ඔව්. ඔව් පුතේ කියන්න. ඔව්. සර් බාහිර්ගෝලය සර් නිශ්චිතව තැනක් කියන්න බෑ නම් සර් බාහිර්ගෝලය ඉවර වෙන තැන වායුගෝලය තුනීම ස්තරය කියලා කියන්නේ කොහොමද? දැන් පල්ලෙහා තියෙන ස්තර තියෙනවානේ පල්ලෙහා තියෙන ස්තරවල වායු ඇඳලා තියෙන වායු ප්‍රතිශතයන් අපිට ගණනය කරන්න පුළුවන්. ඒ අනුව ඒ ප්‍රතිශතයන් වලට අනුව අඩුම ප්‍රතිශතයක් වායුව අඩංගු වෙන්නේ බාහිර ගෝලය. ඒක නිසා තමයි අපි කියන්නේ තුනීම වායු ගෝලයේ තුනීම ස්තරය ඒ බව ඒක නිසා තමයි ප්‍රකාශ කරන්නේ. ඒක වැඩි වෙන්න ඕක ඈතට යන්න ගොඩාක් තුනී වෙනවා. මොකද ඔබ දන්නවා වැඩිම වායු ප්‍රමාණයක් තියෙන්නේ පරිවර්තී ගෝලයේ. එතකොට ඊටු ටික තමයි ඔය හරියට තුනී වෙලා යන්නේ. ඒක නිසා අඩුම වායු ප්‍රමාණයක් රැඳලා තියෙනවා කියලා කියන්නේ. ඒ වගේම තුනීම ස්තරයේ විදිහට සලකන්නත් පුළුවන් ඔය වායු ස්තරය. හරිද? හරි සර් thank you සර්. හොඳයි. ඊළඟට දැන් අපි යනවා ඊළඟට ඔන්න මෙතන තමයි මාර වැදගත් කොටස. හොඳේ. මේක ඇත්තටම 100%ක් හතවසර ළමයෙකුට හොඳට අවබෝධ කරගන්නත් බැරි මට්ටම. දැන් ඔබ විශ්වාස කරන එකක් නැහැ. ඔය ඊළඟට ඔබට පේනවද 13 වෙනි පිටුවේ තියෙනවා ප්‍රස්ථාරය. හරි? ඔය ප්‍රස්ථාරය
මම ඇත්තටම පෞද්ගලිකව ඔය ප්‍රස්ථාරය දැක්කේ විශ්වවිද්‍යාලෙදී. හරිද? ඒ කියන්නේ අපේ පොත්වල තිබුණේ නැහැ ඔය සාමාන්‍ය පෙළ පොත්වලවත් මොකද කොහෙවත් ඔය කතන්දරේ තිබුණේ නැහැ. හරිද? ඒ වුණා දැන් මේක හතට දාලා තියෙනවා. ඔයගලන්ට හතට දාලා තියෙනවා. ඔය ප්‍රස්ථාරයක් තියෙන නිකන් වවුලෙක් වගේ කියපු ප්‍රස්ථාරයක් නේද? ඒක ඉස්සලා තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න කලින් වගුවක් තියෙනවා. අපි මේ වගුවත් එක්ක ගිහිල්ලා ඊට පස්සේ ඔය ප්‍රස්ථාරය සරලවම ඔබට කියලා දෙන්නේ හැකිතාක් සරලව තමයි ප්‍රස්ථාරය. හරිම සංකීර්ණ කරුණු අඩංගු ප්‍රස්ථාරයක්. ඔබට ඒක ඊටාම තුනියට ලාවට හතවසරට ගැලපෙන ලෙස අපි සාකච්ඡා කරගෙන යනවා. හරි? ඔබගෙන් ප්‍රශ්න අහන මට්ටමට සාකච්ඡා කරගෙන යනවා. දැන් ඊළඟට අපේ මාතෘකාව ඔබට පේනවා වායුගෝලයේ ස්තරවල උෂ්ණත්වය හා පීඩනය වෙනස් වීම කියන කාරණේ. වායුගෝලයේ ස්තරවලට බෙදලා තියෙන්නේ උෂ්ණත්වය සහ පීඩනය වෙනස් වීම අනුවනේ. එතකොට මේ ශ්‍රී ලංකාවේ නගර කිහිපයක උන්නතාංශය ඔබ දන්න උන්නතාංශය කියන්නේ මොකක්ද කියලා මුහුදු මට්ටමේ සිට යම්කිසි සලකනු ලබන ස්ථානයකට තියෙන උස මුහුදු මට්ටමේ ඉඳලා හරිද? ඒක මම ගිය සතියේ කලින් සතියේ කියලා දුන්නා. ගිය සතියේ පන්ති අපිට පවත්වන්න බැරි වුණා විශේෂ කාරණයක් නිසා. ඉතින් දැන් එතකොට කියනවා මේ උන්නතාංශය වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සමග වායුගෝලීය පීඩනයද පහත ආකාරයට දැක්වෙන්නේ බලන්න. දැන් අපි ගත්තොත් මේ මෙහෙම තියෙනවා මුහුදු මට්ටම මීටර් බිංදුව. හරි? දැන් මෙහෙම යන උඩට ඔහොම උඩට යනවා. හරි? දැන් කොළඹ මේ තියෙන්නේ කොළඹ. මේ හරිය කොළඹ කියලා හිතන්න මම කෝ කියලා දාන්න කොළඹ. ඊට පස්සේ මේ උඩට ගියාම මේ හරිය මහනුවර. තව උඩට ගියාම නුවරඑළිය. නුවරඑළිය. දැන් බලන්න උන්නතාංශය එන්න වැඩි වෙනවා. කොළඹ උන්නතාංශය මීටර් 1යි. මහනුවර උන්නතාංශය මීටර් 500යි. ඒ කියන්නේ මේ මුහුදු මට්ටමේ ඉඳලා මෙන්න මේ ලෙවල් එකේ ඉඳලා මුහුදු මට්ටමේ ඉඳලා මෙතෙන්ට තියෙනවා මීටර් 500ක්. මේ උස මීටර් 500යි මෙතෙන්ට. මීටර් 500යි. ඊට පස්සේ නුවරඑළිය ගත්තොත් එහෙම මීටර් 1868ක් තියෙනවා මේ උස නුවරඑළියට උස. මුහුදු මට්ටමේ ඉඳලා මෙතන බිඳුව මට්ටම එතන ඉඳලා. දැන් මේ උන්නතාංශය වැඩි වෙනකොට උන්නතාංශය කියන්නේ මේ ඉහළට යන්න උන්නතාංශය වැඩි වෙනවා. මුහුදු මට්ටමේ සිට යම්කිසි ස්ථානයකට තියෙන උස අපි කියන්නේ උන්නතාංශය. එතකොට මේ සරලව කිව්වොත් මුහුදු මට්ටමේ ඉඳලා ඔබ ඉන්න තැනට තියෙන උස. හරිද? එතකොට මේ උන්නතාංශය වැඩි වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ බලමු. දැන් කොළඹ උෂ්ණත්වය කීයද මේ? 27යි. මහනුවරට යනකොට 24යි ගානකට බහැලා. නුවරඑළියට යනකොට 15යි ගානට බහැලා. ඒ කියන්නේ මේ ඔබ උඩට යන්න උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. ඒ වගේම උඩට යන්න පීඩනයත් අඩු වෙනවා. බලන්න කොළඹ පීඩනය මිලිබාර් වලින් දීලා තියෙනවා. මේ B කියන්නේ මිලිබාර් 1110යි. ඊට පස්සේ මහනුවර 956යි. නුවරඑළියේ 813යි. එහෙනම් මේ ඉහළට යනකොට වෙලා තියෙන දේවල් දැන් ඔබට පැහැදිලි. උඩට යන්න උෂ්ණත්වය අඩු වෙනවා පීඩනයත් අඩු වෙනවා. වායුගෝලීය පීඩනයත් අඩු වෙනවා. හරි? වෙනවනේ වායුගෝලීය පීඩනය අඩු වෙලා මේ වගුව අණු උෂ්ණත්වයත් අඩු වෙලා. හරි? ඉතින් අපෙන් අහනවා ඉහත වගුව අණුව උන්නතාංශය වැඩි වන විට උෂ්ණත්වය කෙසේ වෙනස් වේද? ඉතින් මට කියන්න උස වැඩි වෙනකොට උෂ්ණත්වය මොකද වෙලා තියෙන්නේ මේ? මීටර 1 මීටර 500 මීටර වෙනකොට උෂ්ණත්වය එන්න අඩු වෙලා නේද? ලියන්න අඩු වන බව. කෙසේ වෙනස් වේද? අඩු වේ කියලා ලියුවනම් හරි. අඩු වන බව නෙවෙයි කෙසේ අඩු වේ. අඩු වන බව ඕනේ අඩු වේ. ඊළඟට කියනවා මේ ඉහත වගුව අණු උන්නතාංශය වැඩි වෙනකොට පීඩනය කෙසේ වෙනස් වෙද? දැන් බලන්න. ඔයා උඩට යන්න පීඩනය අඩු වෙනවා මේ. උස වැඩි වෙන්න පීඩනය අඩු වෙනවා මේ. පීඩනය අඩු වෙනවා. ඒ කියන්නේ නුවරඑළියේ තියෙන පීඩනය නෙවෙයි කොළඹ තියෙන්නේ. කොළඹ තියෙන පීඩනය නෙවෙයි මහනුවර තියෙන්නේ. වෙනස්. පේනවනේ අගයන්. හරිද? ඉතින් අපිට පැහැදිලිවම පේන උන්නතාංශය වැඩි වෙන විට පීඩනය මොකද වෙන්නේ? අඩු වෙනවා. උඩට යන්න පීඩනය අඩු වෙනවා. උඩට යන්න පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙනවා. හරි? දැන් අර මේක ප්‍රස්ථාරයට එමු. දැන් හොඳට මේ ප්‍රස්ථාරය කියවන්න ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා. හරිද? කියවන්න ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා. බලමු.
හොඳයි. ඕක කියවන විදිය අපි බලමු කොහොමද කියලා. මේ බලන්න පුතේ මේ හොඳට අහගෙන ඉන්න ඈ. මේක නැත්තම් කියවන්න තේරෙන්නේ නැහැ මේ ප්‍රස්තාරය. හොඳේ. ඔයගලන්ට ප්‍රස්තාර පිළිබඳ දැනුම කොයිතරම් දුරට තියෙනවද කියලා මම දන්නේ නැහැ ගණන් පන්තිවලදී. හරි. දැන් මේ ප්‍රස්තාරය ගත්තම මේ පැත්තෙන් කියවෙන්නේ මේ මම මේ ඉරක් අදින්නේ මේ පැත්තට උෂ්ණත්වය වැඩි වෙනවා මේ. බිඳුවේ ඉඳලා උෂ්ණත්වය එන්න වැඩිලා මෙතන 17යි මේ පැත්තට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා මේ. මෙහෙට යනකොට උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා මේ පැත්තට. හොඳේ. මෙහෙට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් මෙහෙම යනවා. දැන් මේ බලන්න මේ ප්‍රස්තාරය මෙහෙට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. මෙහෙට යනකොට උෂ්ණත්වය අඩු වෙනවා. පැහැදිලිද? මේ පැත්තට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. පේනවනේ මේ 17යි 18යි මේ ප්‍රස්තාරයේ මේ පැත්තට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. ප්‍රස්තාරයේ මේ පැත්තට යනකොට උෂ්ණත්වය අඩු වෙනවා. හරි? පැහැදිලි ඇති මං හිතන්නේ. ඒ වගේම මේ පැත්තෙන් කියලා තියෙන්නේ උස මුහුදු මට්ටමේ සිට උස. දැන් 15 දක්වා තියෙන්නේ පරිවර්තීනේ. ඊට පස්සේ 50 දක්වා තියෙන්නේ ස්තර. 80 දක්වා තියෙන්නේ මධ්‍ය ගෝලය. ඊට පස්සේ 120 දක්වා තියෙන්නේ තාප ගෝලය. sorry. 120 දක්වා තියෙන්නේ තාප ගෝලය. තාප ගෝලය. එහෙමනේ තියෙන්නේ 120න් එහාට තියෙන්නේ බාහිර ගෝලය. ඉතින් මේ ප්‍රස්තාරය දැන් අපි කියවන්න බලමු. උත්සාහ කරමු ඈ. හොඳට තේරුම් ගන්න. දැන් මේ පළවෙනි මෙතන ඉඳලා මෙතෙන්ට බලන්න මේ මෙන්න මේ බිඳුව ඉඳලා 15 දක්වා පරිවර්තී ගෝලය. මොකද වෙන්නේ පරිවර්තී ගෝලයේ උඩට යනකොට මොකද වෙන්නේ? පරිවර්තී ගෝලයේ උඩට යනකොට මම වෙන පාටක් ගන්න මේක රතු නිසා පැහැදිලි ඔබට පේන එකක් නෑ මේ පරිවර්තී ගෝලයේ උඩට යනකොට තාපය එන්න උෂ්ණත්වය එන්න මොකද වෙන්නේ අඩු වෙනවා මේ උෂ්ණත්වය අඩු වෙනවා අඩු වෙන පැත්තට යන්නේ මේ පරිවර්තී ගෝලය ඔස්සේ ඔබ එන්න උඩට යනකොට උෂ්ණත්වය අඩු වෙනවා මේ ඕම අඩු වෙනවා ඊළඟට අපි ගමු ස්තර ගෝලය ඔස්සේ ඉහළට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා මෙහෙම දැන් මේ පැත්තට මම කියන උෂ්ණත්වය වැඩි වෙනවා කියලා උෂ්ණත්වය වැඩි වෙනවා ඊට පස්සේ මධ්‍ය ගෝලය ඔස්සේ ඉහළට යනකොට ආයෙත් උෂ්ණත්වය අඩු වෙනවා දැන් මේ පැත්තට ගියොත් උෂ්ණත්වය අඩු මේ පැත්තට ගියොත් උෂ්ණත්වය වැඩි එතකොට දැන් මධ්‍ය ගෝලය ඔස්සේ යනකොට උෂ්ණත්වය මේ අඩු වෙගෙන යනවා අඩුම තැනට යනවා හරිද ඊළඟට ආයි තාප ගෝලයට යනකොට උෂ්ණත්වය ඔන්න වැඩි වෙනවා දැන් ඔබට පැහැදිලි උෂ්ණත්වය අඩුවේ උෂ්ණත්වය වැඩිවේ අඩුවේ වැඩිවේ පේනවනේ හරි එක් ගෝලයකදී දැන් එහෙනම් ඔයාලට කියන්න පුළුවන් පරිවර්තී ගෝලයේදී මොකද වෙන්නේ කියලා ඇහුවොත් ඔයාලට කියන්න පුළුවන් ඉහළට යනකොට පරිවර්තී ගෝලයේ උඩට යනකොට උෂ්ණත්වය අඩු වෙනවා කවුරු හරි යවුවොත් එimhe ස්තර ගෝලයේදී මොකද වෙන්නේ කියලා ඔයාලට කියන්න පුළුවන් ස්තර ගෝලයේ ඔස්සේ උඩට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා වැඩි වෙනවා රෝසොන් වියනේ බලපෑම තමයි ඒකට හේතුව හරිද වැඩි වෙනවා පස්සේ කතා කරනවා ඒ ගැන වැඩි වෙනවා ඊට පස්සේ මධ්‍ය ගෝලයේ ඔස්සේ ඉහළට යනකොට උෂ්ණත්වය අඩු වෙනවා හරි ඊළඟට ආයි තාප ගෝලයට යනකොට උෂ්ණත්වය මෙන්න මෙහෙම වැඩි වෙනවා බාහිර ගෝලයට තව දුරටත් වැඩි වෙනවා ඔක තමයි කතන්දරේ එතකොට අපි දැන් එකින් එක ටිකෙන් ටික මේ ප්‍රස්තාරේ හරිම වැදගත් හොඳේ ළමයෙකුට විභාගයට ඇවිල්ලා තියෙනවා ආයෙ එන්නත් පුළුවන් හරි 36 වෙනි ප්‍රශ්නෙට පෙන්නන්න 14 වෙනි පිටුවේ 36 වෙනි ප්‍රශ්නේ 36 වෙනි ප්‍රශ්නේ දැන් අපෙන් අහනවා මෙහෙම හරි මම මේ උත්තර ටික කියන්න ඔයාලා ලියා ගන්න පරිවර්තී ගෝලයේ ඉහළට යන විට උෂ්ණත්වය කෙසේ වෙනස් වේද දැන් ඔයා මේකම බලලා කියන්නේ ඔයා තේරුම් ගත්තා නම් තේරුම් අරන් කරන්න ඕනේ මේ බලන්න පරිවර්තී ගෝලයේ ඔස්සේ ඉහළට යනකොට උෂ්ණත්වය එන්නේ මොකද වෙන්නේ මේ අඩු වෙනවා උෂ්ණත්වය අඩු වෙනවා හාලයන් උෂ්ණත්වය අපෙන් අහන උෂ්ණත්වය කෙසේ වෙනස් වේද ක්‍රමයෙන් අඩු වේ හොඳට තේරුම් අරන් ලියන්න මේ ප්‍රස්තාරය දිහා හොඳින් බලන්න උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ හරි උෂ්ණත්වය මොකද වෙන්නේ ක්‍රමයෙන් අඩු වේ ඊට පස්සේ එය සිදුවන්නේ කෙසේද ඒක වෙන්නේ කොහොමද මේ පරිවර්තී ගෝලයේනේ අපිත් ඉන්නේ එතකොට උඩට යන්න මේ පරිවර්තී ගෝලයේ ඉහළට යන්න උෂ්ණත්වය අඩු වෙනවා
දැන් ඔබ දන්නවා සූර්යාලෝකයේ වැටිලා පොළව තදින් රත් වෙනවා. එතකොට පොළව දැන් මෙහෙම හිතන්න මෙහෙම දෙයක්. ඔය රත් වෙච්ච තැටියක් තියෙනවා. මෙහෙම හොඳේ. රත් වෙච්ච තැටියක්. එතකොට මේ තැටියට ඔයා අත ලං කරනවා මෙහෙම. හරි. ඔයාගේ එක අතක් තියෙන මෙතන. මේක අතක්. මේ තව අතක්. එතකොට මේක A අත මේක B අත. මේ තියෙන්නේ රත් වෙච්ච තැටිය. එතකොට ඔයාලට වැඩියෙන් රස්නේ දැනෙන්නේ A අතටද B අතටද? අපි නිකන් chat එකක් දාන්න බලන්න ළමයිගෙන් නිකන් බලමු. chat එකක් දාලා බලමු. මෙන්න මම chat on කරා. වැඩියෙන් රස්නේ දැනෙන්නේ මොන අතටද කියලා දෙන්න බලන්න මට උත්තරේ. වැඩියෙන් රස්නේ දැනෙන්නේ A අතටද B අතටද? නිකන් බලන්න ඕගොල්ලන්ගේ උත්තර නිකන් ගහලා දෙන්න බලන්න. මොන අතටද වැඩියෙන් රස්නේ දැනෙන්නේ කියලා. හරි බලමු. දැන් මේක ඇවිල්ලා රත් වෙච්ච තැටිය ඈ. මේ රත් වෙච්ච තැටිය. හොඳේ. එක අතක් තැටියට ළඟින් තියලා තිනවා අනිත් අත තැටියට ඈතින් තියලා තිනවා බලමු. වැඩි රස්නයක් දැනෙන්නේ මොන අතටද? ඔව් ගොඩක් අයගේ උත්තරේ සමහර අය නම් වැරද්දලා උත්තරේ දාලා තියෙනවා. වැඩි රස්නයක් දැනෙන්නේ ඒ අතටනේ. ඇයි ඒක මේ රත් වෙච්ච තැටියට ළඟයි. එතකොට වැඩි රස්නයක් ඒකට දෙනවා. මේක දුර නිසා දැනෙන උෂ්ණත්වය අඩුයි. යාන්නේ වගේ තමයි මේ කාරණේත් අපිට පැහැදිලි කරන්න වෙන්නේ. මේ ගොඩබිම දවල්ට තදින් රත් වෙනකොට ඒ රත් වෙච්ච ගොඩබිමනේ. එහෙම නැත්නම් මුදු ජලයත් රත් වෙනවා. ඒ රත් වෙච්ච ගොඩබිමට ආසන්න හරිය රස්නේ වැඩි. හැබැයි ගොඩබිමින් ඈතට යන්න රස්නේ අඩු වෙනවා. ඔය වගේ දෙයක් තමයි මේකට ඔබට පැහැදිලි කරන්න තියෙන්නේ. හරි. ඉතින් අපි ලියමු එහෙම 37 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අපි ලියමු එහෙම 37 ඈ. ලියන්න. සූර්ය තාපය නිසා ගොඩබිම හා මුහුද රත් වේ. මං කියන එක ලියන්න. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නේ අහන්න. ප්‍රශ්නේ දැන් ලියන්න. සූර්ය තාපය නිසා ගොඩබිම හා මුහුද තදින් රත් වේ. දවල්ට තදට රත් වෙනවා මුහුදයි ගොඩබිමයි. සූර්ය තාපය නිසා ගොඩබිම හා මුහුද තදින් රත් වේ. හරි. සූර්ය මම මේ කියන්නේ 37 වෙනි ප්‍රශ්නෙට උත්තරේ හොඳේ. සූර්ය තාපය නිසා ගොඩබිම හා මුහුද තදින් රත් වේ. ගොඩබිම හා මුහුද තදින් රත් වේ. එම නිසා ගොඩබිම අසල උෂ්ණත්වය ගොඩබිම අසල උෂ්ණත්වය වැඩිය. ගොඩබිම අසල උෂ්ණත්වය වැඩිය. ගොඩබිම අසල උෂ්ණත්වය වැඩිය. හරි ලියාගත්තද? මොකද්ද අපි ලිව්වේ? සූර්ය තාපය නිසා ගොඩබිම හා මුහුද තදින් රත් වේ. එම නිසා ගොඩබිම අසල උෂ්ණත්වය වැඩිය. ගොඩබිමින් ඉහළට යන විට ඒක තමයි ඈ. ගොඩබිමින් ඉහළට යන විට වාතයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ. ගොඩබිමින් ඉහළට යන විට වාතයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වේ. හරි. හොඳයි. දැන් ඒ ස්තරේ ඉවරයි ඈ. ඒකේ ස්තරේ අඩු වෙන්නේ කොහොමද වැඩි වෙන්නේ කොහොමද මං කියලා දීලා ඉවරයි. හරි. ඊළඟට යනවා ස්තර ගෝලයේ ඉහළට යන විට උෂ්ණත්වය කෙසේ වෙනස් වේද?
තමයි ස්තර ගෝලය මේ බලන්න මේ තියෙන ස්තර ගෝලය ඒකේ ස්තර ගෝලය කියන්නේ මෙතනලා මෙතෙන්ට මේ ටිකනේ මේ ටික මෙතනලා මෙතෙන්ට යනකොට මේ වක්‍රය ගිහිල්ලා තියෙන මේ රතු පාට ලයින් එක ගිහිල්ලා තියෙන මේ පැත්තට. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන පැත්තට තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ පැත්තට තමයි වෙලා තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙන පැත්තට තමයි මේක වෙලා තියෙනවා. ස්තර ගෝලයේ උෂ්ණත්වය මොකද වෙන්නේ ක්‍රමයෙන් වැඩි වෙනවා නේද? අපෙන් අහන ස්තර ගෝලයේ ඉහළට යන විට උෂ්ණත්වය කෙසේ වෙනස් වේද? වැඩි වේ. හරි 38 වෙනි ප්‍රශ්නෙට උත්තරේ නම් මොකද? ස්තර ගෝලයේ ඉහළට යන විට උෂ්ණත්වය කෙසේ වෙනස් වේද? ඔබට පේනවා වැඩි වෙනවා මේ පැත්තට වැඩි වෙනවා. දැන් මේක මේ පැත්තටනේ මේ පැත්තට අඩු වෙනවා මේ පැත්තට වැඩි වෙනවා. හරි? ලියන්න. වැඩි වේ. 39 එය සිදුවන්නේ කෙසේද? ඔබට මතකද මේ ස්තර ගෝලයේ තියෙනවා පාරජම් වෙනවද මේ ඕසෝන් වියන. එතන මේ ඕසෝන් වියනට එනවා සූර්යාගේ ඉඳලා එන අධිශක්ති පාරජම්බූල කිරණ. ඒවා වැදුනට පස්සේ අධිශක්ති පාරජම්බූල කිරණ වල තියෙන ශක්තියින් කොටසක් මේ වලාකුළු වල ඉතුරු වෙනවා. හරිද? ඒ හරිය රස්නේ වැඩිනේ. ඒ කියන්නේ අධිශක්ති පාරජම්බූල කිරණ අවශෝෂණය කර ගැනීම මෙතන සිදු වෙන නිසා ඒ හරිය රස්නේ මේ ස්තර ගෝලයේ උෂ්ණත්වය ඇත්තටම ඉහළ යාමක් සිදු වෙනවා. ඉතින් අපෙන් අහනවා මෙහෙම. ඒ සිදුවන්නේ කෙසේද 39 කොහොමද ඒ ක්‍රියාවලිය සිදු වෙන්නේ? උත්තරේ මේකයි. අපි ලියමු මෙහෙම. මෙහි ඇති ඕසෝන් වායුව මගින් හරි 39 වෙනි එකට උත්තරේ අපි එන ලියනවා නේද? මෙහි ඇති ඕසෝන් වායුව මගින් පාරජම්බූල කිරණ උරා ගැනීම තමයි මේ වැඩිවීමට හේතුව. මෙහි ඇති ඕසෝන් වායුව මගින් පාරජම්බූල කිරණ උරා ගැනීම තමයි 39 වෙනි එකට උත්තරේ. මෙහි ඇති ඕසෝන් වායුව මගින් පාරජම්බූල කිරණ උරා ගැනීම. පාරජම්බූල කිරණ උරා ගැනීම. හොඳයි. ඊළඟට අපි යනවා 40 වෙනි ප්‍රශ්නෙට යනවා 40. මධ්‍ය ගෝලයේ ඉහළට යන විට උෂ්ණත්වය කෙසේ බෙදෙන් බලන්න මධ්‍ය ගෝලයේ ඔබ දන්නවා විශීතල වැඩිම ස්තරේ මේ අඩු වෙනවා මේ පැත්තට යනකොට අඩු වෙනවා මේ පේනව නේද? අඩු වෙනවා. ප්‍රශ්න වර්ගයක් තියෙනවා ඒකත් බලාගෙන ඉන්න. සර් ඔව් කියන්න මට කියන්න. මොකද සර් අපි ඉන්නේ මොන ගෝලයේද සර්? ඇයි දරුවෝ පරිවර්තී ගෝලයේනේ අපි ඉන්නේ. ගිය සතියට කලින් සතිය සම්බන්ධ වුනේ නැද්ද? පරිවර්තී ගෝලයේ අපි ඉන්නේ. හොඳේ. හරි. ඊට පස්සේ නවින්දු සර් දැන් අර කිව්වනේ තැටියකට ගින්දර පත්තු කරලා ඒකේ ඒ අත තමයි ළඟින්ම තිබ්බහම රත් වෙන්නේ කියලා. ඔව්. එතකොට සර් ඇයි ඉටිපන්දමක් තිබ්බම ටිකක් උඩින් තිබ්බත් රත් වෙන්නේ? ඉටිපන්දමක් ඉටිපන්දමක් දැල්වලා අපි ගොඩක් අත උඩින් තිබ්බත් ඇයි ඒක රත් වෙන්නේ? නෑ ඉටිපන්දමේ තේම තමයි පුතේ. ඉතින් දැන් ඉටිපන්දම ඔයා බලන්න ඕන හත පුච්ච ගන්න එපා. හැබැයි ඉටිපන්දම පත්තු කරලා ඔය සිද්ධියම තමයි රත් වෙනව කොහොමත් මේ කොහොම ඉටිපන්දම පත්තු කරාම මෙතන මං A කියන තැනයි B කියන තැනයි ඔයා අත තියුවොත් කොතනද වැඩි රත් වෙන්නේ කියන්නේ? ඒකනේ ලං වුණාම රස්නේ වැඩි. ඈත් වෙනකොට රස්නේ අඩුයි. කොහොමද මේක රස්නේ එතෙන්ට දැනෙන්නේ? සංවාහනය කියලා ක්‍රියාවලියක් තියෙනවා තාපය ගෙන යන ක්‍රමයක්. ඉතින් ඒකෙන් තමයි මේක සිදුවෙන්නේ. මම අර පොඩි උදාහරණයක් ගත්තේ ඕගලන්ට මේ රත් වෙච්ච පොළවට ළඟ හරිය උෂ්ණත්වය වැඩි. එතනින් ඈතට යන උෂ්ණත්වය අඩුයි කියන එක කියලා දෙන්න. තේරුණාද? හොඳයි. ඔව් උත්තරා සර් 38 වෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තරේ කියන්න පුළුවන්ද? 38. ඔව්. ඔව් වැඩි වේ. උත්තරේ වැඩි වේ. හරි නේද? හොඳයි. දැන් හොඳ අවබෝධයෙන් ඉන්න ඕනේ පරිවර්තී ගෝලයේදී උෂ්ණත්වය අඩු වෙනවා. දැන් ආයෙ අත උස්සන්න එපා. මම තව ටිකකින් ගන්නම්. ඉස්සෙල්ලා මේ ටික කරලා ඉමු පුතේ. මේ ප්‍රස්තාරි කරලා ඉමු. ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රශ්න යොමු කරන්න. දැන් අත උස්සන්න එපා. දැන් පරිවර්තී ගෝලයේදී උෂ්ණත්වය අඩු වෙනවා මේ.
ස්ථර ගෝලයේදී උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් අපි ඒක ලිව්වා. ඇයි කියලාත් ලිව්වා. මධ්‍ය ගෝලයේදී උෂ්ණත්වය මේම අඩු වෙනවා. මේ ගොඩක් අඩු වෙනවා. මධ්‍ය ගෝලය ඔබ මං කිව්වේ ඇන්ටාර්ක්ටිකාවටත් වඩා උෂ්ණත්වය අඩුයි. හරිද? මධ්‍ය ගෝලය. හරි. අපි ලියනවා මධ්‍ය ගෝලයේ අපෙන් අහනවා 40 වෙනි ප්‍රශ්නේ. මධ්‍ය ගෝලයේ ඉහළට යන විට උෂ්ණත්වය කෙසේ වෙනස් වේද? අඩු වේ. තේරුම් ගන්න මේ පැත්තට යනකොට අඩු වෙනවා. මේ පැත්තට යනකොට වැඩි වෙනවා. දැන් මේ මධ්‍ය ගෝලය ගත්තොත් මේ ප්‍රස්ථාරය යන්නේ කොයි පැත්තටද? අඩු වෙන පැත්තට මේ. ප්‍රස්ථාරය යන්නේ අඩු වෙන පැත්තට. මේ අඩු වෙන පැත්තට මේ. මේ පැත්තට අඩු වෙනවා. අපිට පේනවනේ මේ මෙහෙට යනකොට උෂ්ණත්වය අඩු වෙනවා. මෙහෙට යනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. අඩු වේ. හරි මධ්‍ය ගෝලයේදී උෂ්ණත්වය ගොඩක් අඩුයි. ඒ සිදුවන්නේ කෙසේද? දැන් ළමයි මධ්‍ය ගෝලයේ දැන් ස්ථර ගෝලයේදී වගේ නෙමෙයි ස්ථර ගෝලයේ තියෙන ඕසෝන්. මධ්‍ය ගෝලයේ එහෙම ඕසෝන් කියලා එකක් නැහැ. නිසා මධ්‍ය ගෝලය තුලදී අර ස්ථර ගෝලයේදී වගේ තාපය උරා ගැනීමක් පාරජම්බුල කිරණ අවශෝෂණය කර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා මේ ස්තරයේදී උෂ්ණත්වය අඩු වෙනවා කියලා තමයි විද්‍යාඥයන් විසින් කියන්නේ. හැබැයි තව කරුණු තියෙනවා. ඒක 7 වසරට ගැලපෙන මට්ටමට නැති නිසා සරලව එහෙම තමයි ඕගොල්ලෝ පොතේ විස්තර කරන්නේ. හොඳේ. හොඳයි. ඒ සිදුවන්නේ කෙසේද? මධ්‍ය ගෝලීය උෂ්ණත්වය අඩු වෙන්නේ කෙසේද? අපි මෙහෙම ලියනවා. සූර්ය ශක්තිය උරා ගන්නා සූර්ය ශක්තිය උරා ගන්නා ඕසෝන් වායු ප්‍රමාණය හරිද 41 සූර්ය ශක්තිය උරා ගන්නා ඕසෝන් වායු ප්‍රමාණය මෙහි අඩුවීම මේ හරිය ඇත්තටම මේ මධ්‍ය ගෝලේ නැති තරම් ඕසෝන් ඒ නිසා එතනදී තාපය උරා ගැනීමක් සිදු වෙන්නේ නැහැ සූර්යයාගෙන් එන තාපය ඒක පාස් කරලා ගිහලා මෙන්න මෙතෙන්ට යනවා මේ හරිය රස්නේ මේ රස්නේ වැඩි වෙනවා මේ හරිය සීතලයි ඊට පස්සේ 42 වායු ගෝලයේ අඩු උෂ්ණත්වය වාර්තා වන්නේ කොහේද මධ්‍ය ගෝලයේ මධ්‍ය ගෝලයේ sorry වායු ගෝලයේ අඩු උෂ්ණත්වය වාර්තා වෙන්නේ මධ්‍ය ගෝලයේ දැන් කියන වායු ගෝලයේ අඩු උෂ්ණත්වය කොච්චරද කියලා අහනවා ඍණ ධන නෙමෙයි ඍණ 90යි සෙල්සියස් සෙල්සියස් අංශක ඍණ 90යි වායු ගෝලයේ අඩු උෂ්ණත්වය ඒක තියෙන්නේ මධ්‍ය ගෝලයේ ඍණ 90යි සෙල්සියස් ඒ ගොඩාක් අඩු උෂ්ණත්වයක් හොඳේ ඊළඟට අපි යනවා තාප ගෝලය. තාප ගෝලයේ ඉහළට යන විට උෂ්ණත්වය කෙසේ වෙනස් වෙනවද? මේ බලන්න තාප ගෝලය ඔයාම හඳුන ගන්න. මේ තියෙන තාප ගෝලය මේක ඇල්ල. මෙතෙන් තමයි මෙතන තියෙන තාප ගෝලය. ඒකේ 80 ඉඳලා උඩට යනකොට 80 ඉඳලා මේ උඩට යනකොට උෂ්ණත්වය එන්න වැඩි වෙනවා මේ පැත්තට යනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. ඉතින් අපෙන් අහනවා මෙහෙම. මොකක්ද අහන්නේ? තාප ගෝලයේ ඉහළට යන විට උෂ්ණත්වය කෙසේ වෙනස් වේද? වැඩි වේ. පැහැදිලිවම වැඩි වෙනවා මේ. වැඩි වෙනවා. ඊළඟට අහනවා එය සිදුවන්නේ කෙසේද? ඒක වෙන්නේ ළමයි මේ තාප ගෝලයේ තියෙනවා සූර්ය ශක්තිය අල්ල ගන්න පුළුවන් අංශු. ඒවා මගින් මොකද කරන්නේ? ලැබෙන සූර්යාලෝකයෙන් සූර්ය ශක්තියෙන් කොටසක් එතන ගබඩා කරගෙන තමයි අපි වෙත අනිත් ස්තර වලට එවන්නේ. ඒකිනුත් කොටසක් ඕසෝන් වියන මගින් අල්ල ගන්නවා. අනිත් ඒවායින් එහෙම ලොකු වශයෙන් අල්ල ගැනීමක් සිදු වෙන්නේ නැහැ. හරි ඉතින් අපි ලියනවා මෙහෙම තාප ගෝලයේ ඉහළට යන විට උෂ්ණත්වය කෙසේ වෙනස් වේද වැඩි වේ හරිද දැන් අහනවා එය සිදුවන්නේ කෙසේද කොහොමද ඒක වෙන්නේ දැන් මේ තාප ගෝලයේ තියෙන වායු අංශු වලින් සූර්ය ශක්තිය අවශෝෂණය කරන නිසා ආලියම් 45 වායු අංශු මගින් සූර්ය ශක්තිය වායු අංශු මගින් සූර්ය ශක්තිය
අධික ලෙස අවශෝෂණය කිරීම නිසා වායු අංශු මගින් සූර්ය ශක්තිය අධික ලෙස අවශෝෂණය කිරීම නිසා අධික ලෙස අවශෝෂණය කිරීම නිසා. ඉතින් ළමයි ඇත්තටම ඔයගොල්ලන්ට මේ වගුව තරමක් කෝ කියවා ගන්න නම් පුළුවන් වෙන්න ඕනේ. මේකෙන් විභාගයට ලකුණු ගොඩක් ගන්න පුළුවන් ප්‍රශ්න එනවා. හරි. පරිවර්තී ගෝලීය උෂ්ණත්වය අඩු වෙන බව, ස්ථිර ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන බව, ආයි මධ්‍ය ගෝලීය උෂ්ණත්වය අඩු වෙන බව, ආයි තාප ගෝලීය උෂ්ණත්වය වැඩි වන බව ඔබ දැනගෙන සිටිය යුතුයි. හරිද? හොඳයි. ඊළඟට අපිට තියෙනවා මේ වාතය හා එහි සංඝටක කියන කොටස. වාතය හා එහි සංඝටක කියන කොටසට අපි යනවා. වාතයයි ඔයගොල්ලන්ගේ ඇඟේ වදින වාතය තියෙනවා ඒකේ සංඝටක. බලමු අපි ඒ කොටසට ඇතුළු වෙලා බලමු මොනවද එතනදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලමු. දැන් එතන දාලා තියෙනවා මේ වගුවක්. ඔයගොල්ලෝ පොතේ බලන්න ඒක වගුව මම මෙතන දාලා නැහැ. අපිට ඕන එක ගන්න පුළුවන්. විනාඩියක් දෙන්න. දැන් මම හිතනවා දැන් ඔබට පේනවා ඇති කියලා මෙන්න මේ රූප සටහන. ඔයගොල්ලෝ අච්චු පොත ළමයි පේනවන අත උස්සන්න ළමයි. පොඩ්ඩක් මේක පේනවා නම් ඔබට අත උස්සන්න ටක් ගාලා. මට පොඩ්ඩක් බලන්න. පේනවා? හා good. හරි. ඕකේ. පැහැදිලි. පේන බව තේරෙනවා. හරි අත් පහක් දාන්න. දැන් මේ තියෙන්නේ මේ ඔයගොල්ලන්ගේ අච්චු පොත. එතකොට අච්චු පොතේ තියෙන මේ වගුව තමයි මම මේ අරගෙන තියෙන්නේ. ඔබට පේනවා වායුගෝලයේ පරිමා ප්‍රතිශතය පරිමාව අනුව වැඩි වශයෙන්ම තියෙන වායුව තමයි නයිට්‍රජන්. මේ ඔයාගේ ඇඟේ වදින වාතය තියෙනවානේ. ඔයාගේ ඇඟේ වදින වාතයේ වැඩි වශයෙන්ම තියෙන වායුව තමයි මෙතන තියෙන මොනවද මේ නයිට්‍රජන් කියන වායුව. ඒක තියෙනවා 100 කීයක්ද? 78ක් තියෙනවා. 78ක්. දෙවනියට තියෙනවා ඔක්සිජන් කියන වායුව 121ක්. 121ක් තියෙනවා. එතකොට 78යි 21යි කීයද? 99යි. එතකොට ඉතුරු 100ට එක තමයි මේ ඔක්කොම ආගන්, කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප වෙනත් වායු මේ ඔක්කොම 100ට එකයි. ආගන් ගත්තම 100.9ක් වගේ තියෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් තියෙන 0.0.03ක් වගේ. හරිද? ජල වාෂ්ප ප්‍රමාණය වෙනස් වෙනවා. දවසින් දවසට වායු ගෝලයට එන ජල වාෂ්ප ප්‍රමාණය නියතව පවතින එකගේ වෙනස් වෙනවා. හරි? එතකොට ඇත්තටම මේ වායු ගෝලයේ තුන්වෙනියට තියෙන වායු වර්ගය තමයි ආගන්. එකට තියෙන නයිට්‍රජන්, දෙකට තියෙන ඔක්සිජන්, ගොඩක් ළමයි හිතනවා තුනට තියෙන කාබන් ඩයොක්සයිඩ් කියලා. නෑ. තුනට තියෙන්නේ ආගන් කියන වායුව. හරි? ආගන් කියන වායුව. දැන් අපිට කියනවා මෙහෙම. පෘථුවියේ ජීවීන්ට වඩාත්ම වැදගත් වන වායු ගෝලීය ස්තරය වෙනුවේ පරිවර්තී ගෝලයයි. එහි අඩංගු වාතයේ සංයුතිය වගුවේ දැක්වේ. පරිවර්තී ගෝලයේ තියෙන වායුවේ සංයුතිය තමයි දක්වලා තියෙන්නේ. ඊට වගුවට අනුව පරිවර්තී ගෝලයේ වාතයේ අඩංගු ප්‍රධානම සංඝටක දෙක කවුද? නයිට්‍රජන් සහ ඔක්සිජන් නේද? මේ දෙන්නනේ ප්‍රධානම අනිත් ඒවා ඔක්කොම 101යිනේ තියෙන්නේ නේද? ප්‍රධානම සංඝටක දෙක තමයි නයිට්‍රජන් සහ ඔක්සිජන්. නාල යන නයිට්‍රජන් සහ ඔක්සිජන් 46ට.
දැන් අපි බලමු නයිට්‍රජන් ගැන එහෙනම් පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු නයිට්‍රජන් කියන වායුව මොන වගේද කොහොමද යාගේ විස්තර කියලා. ගොඩක් තියෙනවා. 10 දී ආයි කතා කරනවා. තාම ඔබ 7නේ. හොඳේ. දැන් නයිට්‍රජන් ගැන බලන්න වැඩිපුරම තියෙන වායුව මේ වායුගෝලයේ වැඩිපුරම 78ක් තියෙන නයිට්‍රජන්. හැබැයි මේ නයිට්‍රජන් ප්‍රතික්‍රියාශීලීත්වය ඊටාම අඩුයි. ඊටාම අඩුයි නැත්තේ නෑ. ඉහළ උෂ්ණත්වයක් තියෙනවා නම් නයිට්‍රජන් කාත් එක්ක හරි ප්‍රතික්‍රියා කරනවා. ඒ හැරුණම නයිට්‍රජන් එම ප්‍රතික්‍රියාශීලීත්වය ඊටාම අඩු වායුවක්. හරි. ඒ වගේම වාතයේ සංයුතිය අණුව සැලකුවම 78ක් තියෙන කවුද? නයිට්‍රජන්. හරි නයිට්‍රජන් වල ප්‍රයෝජන ගොඩාක් තියෙනවා. අපි පසු පාඩම් වලදී ඒව ගැන කතා කරනවා. දැනට අපි නයිට්‍රජන් ගැන මම ප්‍රශ්න දෙකයි ඔබට දාලා තියෙන්නේ. අපෙන් අහන සාමාන්‍ය තත්ත්වය යටතේ නයිට්‍රජන් වල ප්‍රතික්‍රියාශීලීත්වය ගැන කුමක් කිව හැකිද? ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩුයි. ඉතා අඩුයි. හරිද? දැන් එතකොට අපෙන් අහනවා මේ වාතයේ මේ සංයුතිය අණුව 100 කීයක් තියෙන 78යි. 78යි. ඊළඟට අපි යනවා ඔක්සිජන් වලට. ඔක්සිජන් භාවිතා වන ප්‍රධාන ජීව ක්‍රියාව කුමක්ද? ඔබ දන්නවනේ ශ්වසනය. විනාඩි කිහිපයකට නැතුණොත් ඔබ මැරෙනවා. ශ්වසනය. හරි ඔක්සිජන් භාවිතා වන ප්‍රධාන ජීව ක්‍රියාවලිය මොකක්ද? ශ්වසනය. ඔක්සිජන් දහන පෝෂක වායුවක් ලෙස හඳුන්වන්නේ යැයි. තමයි යම්කිසි දෙයක් පත්තු කරන්න දහනය කිරීම සඳහා ඔක්සිජන් වායුව අපිට අවශ්‍ය නිසා අපි කියන ඔක්සිජන් කියන්නේ දහන පෝෂක වායුවක් කියලා. අපි මෙහෙම ලියමු. දැන් නම් මම ඔයාලට පොතේ තියෙන එකත් පෙන්නන්න මේ. මොකද කියන්නේ? මේ ද්‍රව්‍ය දහනය සඳහා ඔක්සිජන් අවශ්‍යයි. ඒක නිසා ඔක්සිජන් දහන පෝෂකයක් කියලා අපි හඳුන්වනවා. නේ? ලියන්න. ද්‍රව්‍ය දහනය කිරීම සඳහා ඔක්සිජන් අවශ්‍ය වේ. ඔක්සිජන් නැති වුණොත් කිසි දෙයක් පත්තු වෙන්නේ නැහැ. හරි ඔක්සිජන් දහන පෝෂක වායුවක් ලෙස හඳුන්වන්නේ ඇලිවනේ. දාහනය සඳහා ඔක්සිජන් වායුව අවශ්‍ය නිසා අපි කියනවා ද්‍රව්‍යයක් දහනය කිරීම සඳහා ඔක්සිජන් වායුව අවශ්‍ය නිසා ඔක්සිජන් දහන පෝෂකයකි. ඔක්සිජන් දහන පෝෂකයකි. ඔක්සිජන් දහන පෝෂකයකි. හොඳයි ඊළඟට අහනවා වායුගෝලයේ ඔක්සිජන් වෙන් කරගෙන විවිධ ප්‍රයෝජන සඳහා යොදා ගැනීම. නිදසුන් දෙන්න. දැන් ගොඩක් තියෙනවා. දැන් පොඩි උදාහරණයක් ගත්තොත් එහෙම ඔබ දන්නවා අසාධ්‍ය රෝගීන්ට දැකලා ඇති ඔක්සිජන් ටැංකිය වලින් ඔක්සිජන් ලබා දෙනවා. අසාධ්‍ය රෝගීන්ට උස්ම ගන්නකොට උස්ම අපහසුතාව තියෙන අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් ලබා දෙනවා. හරි. ඊට අමතරව ඔක්සිජන් වලින් තවත් මොනවද අපිට කරන්න පුළුවන්? දැන් ඔබ දන්නවද දන්නේ නැහැ ඔක්සි ඇසිටලින් දැල්ල කියලා එකක් තියෙනවා. හොඳේ. මොකද්ද ඔක්සි ඇසිටලින් දැල්ල? අර ඔබ දැක මම මේ කියන්නේ මේ පෑස්සීමේදී ඔයගොල්ලෝ දැකලා තියෙනවා ආක් වෙල්ඩින් කියලා අර කූරක් වගේ එකක් කරන්ට් එකෙන් අල්ලලා ඒක නෙමෙයි තියෙනවා ළමයි මේ ඒ කියන්නේ මේ ගරාජ් වල තියෙනවා නිකන් තද නිල් පාට වගේ ලා නිල් පාට වගේ දැල්ලක් හදාගන්න පුළුවන් ටැංකි දෙකක්. එකක තියෙන්නේ ඔක්සිජන් අනිත් එකේ තියෙන්නේ එතයින් කියන වායුව. ඒවා එකට එක්කව කරලා නැත්නම් ඇසිටලින් කියන වායුව ඒවා දෙක එකට එක්කව කරාම හැදෙන ඔක්සි ඇසිටලින් දැල්ල. ඒක බොහොම ප්‍රබල උෂ්ණත්වයක් තියෙන දැල්ලක්. ඒකේ යකඩ උණු කරන්න පුළුවන්, කපන්න පුළුවන්, උණු කරන් පාස්සන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරි. හොඳයි. අපි පොතේ තියෙන තුනම ලියමු. මේ තියෙන්නේ ලියන ශ්වසන මේ නිකන් රෝගීන් අපි ලියමු රෝගීන්ට ලබා දීම සඳහා. ඒ ඇති. ශ්වසන අපහසුතාවය ඕනේ රෝගීන්ට ලබා දීම සඳහා ඔක්සිජන් ඕනේ. ඊළඟ එක ඔක්සි ඇස්ටලින් දැල්ල නිපදවීම සඳහා.
හරි ඔක්සි ඇසිටලින් දැල්ල නිපදවීම සඳහා ඔක්සිජන් ඕනේ. ඊළඟට කිමිදුම් කරුවන්ට හා අභ්‍යවකාශ ගාමීන්ට ඔක්සිජන් ඕනේ. මොකද අපිට වතුර යටදී ඔක්සිජන් වතුරේ දීලා තියෙන ඔක්සිජන් අපිට ගන්න බෑනේ. නිසා ටැංකි දෙකක් බැඳගෙන යන්න වෙනවා. කිමිදුම් කරුවන්ට හා අභ්‍යවකාශ ගාමීන්ට. එතන පොඩ්ඩක් ඉඩමදි නම් පොඩ්ඩක් එහෙම කරලා ලියන්න ඈ. ඊළඟට අපි යනවා ආගන් කියන වායුවට. ආගන්. දැන් මෙතන ආගන් ගැන පොඩි සටහනක් තියෙනවා. මෙතන කියනවා මේ වායුගෝලයේ පරිමාණ ප්‍රතිශතය අනුව ආගන් කීවැනි ස්ථානයේද? තුන්වෙනි ස්ථානයේ. 3. ගොඩක් ළමයි හිතන් ඉන්නේ කාබන් ඩයොක්සයිඩ් තමයි 3 කියලා. නෑ. ආගන් තමයි 3ට ඉන්නේ. 3 වෙනුවට වායුගෝලයේ තියෙන වායු වර්ගය තමයි ආගන්. හරි. ආගන් නිෂ්ක්‍රීය වායුවකින් අදහස් වන්නේ කොහොමද? ළමයි මේ නිෂ්ක්‍රීය වායු කියන සංකල්පය දැන් නෑ ලෝකේ. දැන් ඇත්තට මේවට කියන්නේ උච්ච වායු කියලා. කෙසේ වුණත් මේ පරණ නම සමහර අවස්ථාවලදී තාම පාවිච්චි වෙනවා. මේ නිෂ්ක්‍රීය වායු වලින් ඒවා ඇත්තටම ප්‍රතික්‍රියාශීලීත්වය තාම අඩුයිනේ නිෂ්ක්‍රීය වායු. හරි. කාත් එක්කවත් ප්‍රතික්‍රියා කරන්න වෙන මුල්ද්‍රව්‍ය කාත් එක්කවත් ප්‍රතික්‍රියා කරන්න. ඒක නිසා තමයි අපි ඒවට කියන්නේ නිෂ්ක්‍රීය වායුවක් කියලා. හරි. අපි අහනවා මේ ආගන් නිෂ්ක්‍රීය වායුවකින් අදහස් වන්නේ කුමක්ද? අපි ලියනවා ආගන් ආගන් වෙනත් මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා නොකරන නිසා. ආගන් වෙනත් මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා නොකරන නිසා. ආගන් වෙනත් මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඇත්තරම නැත්තේත් නැහැ. ඒ වුණාට ඉතින් ඕගලන්ට උගන්වන්නේ නැහැ කියලා. ඊළඟට ආගන් වායුවෙන් ලබා ගන්නා ප්‍රයෝජන. මොනවද ප්‍රයෝජන? ඔන්න උතන දාලා තියෙනවා මේ සූත්‍රිකා විදුලි බල්බ පිරවීම සඳහා. සූත්‍රිකා විදුලි බල්බ ඔබ දන්නවා ඒක ඇතුළට අක්‍රීය නැත්නම් නිෂ්ක්‍රීය වායුවක් පුරවන්න ඕනේ. නැත්නම් ඒක ඇතුලේ දැන් ඔක්සිජන් පිරෙවොත් ටක් ගාලා ඔක පිච්චෙන ෆිලමන්ට් එක. ඒ නිසා සූත්‍රිකා බල්බ වලට පුරවන්න ගන්නවා මොනවද? ආගන් කියන වායුව. මොකද එයා ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩුයි. දෙක තැඹිලි පාට ආලෝකය ලබා දෙන විදුලි පහන් නිපදවීමට ආගන් යොදා ගන්නවා. ඔය නියොන් බල්බ් කියන්නේ තැඹිලි පාට ආලෝකය ලබා දෙන විදුලි පහන් නිපදවීමට. තැඹිලි පාට ආලෝකය ලබා දෙන විදුලි පහන් නිපදවීමට. තැඹිලි පාට ආලෝකය ලබා දෙන විදුලි පහන්. ඔයා දැකලා ඇති සමහරලාට ඔය මහරගම ඒ යවට නගරවලට ගියාම ඒවායි අර බෝඩ් වල තියෙන දැන් අපි ගත්තොත් සම්පත් බැංකුව දැකලා තියෙනවද? ඒක ගාවට ගිහින් බලන්න කොහොමද ඒක ලයිට් එක තියෙන්නේ කියලා මේ ආන්නේ වර්ණය නිකුත් කරන්නේ. හරිද? තැඹිලි පාට වර්ණය නිකුත් කරන විදුලි බල්බ තියෙනවා. ඒවා කියන්නේ බට වගේ. හරිද? අදාළ දැන් සම්පත් බැංකුව නම් ඒකේ වටේට තියෙන අර බලල්ල වගේ එක. ඒක බටයක් වගේ අර ටියුබ් ලයිට් එකක් වගේ තමයි තියෙන්නේ. ඒකේ ඇතුලේ පුරවලා තියෙන ආගන් නම් පිට වෙනවා තැඹිලි පාට වායුව. තැඹිලි පාට ආලෝකය. හරි සෝරි වායුව නෙවෙයි ආලෝකය. හොඳයි. ඊට පස්සේ අපි යනවා කාබන් ඩයොක්සයිඩ්. හරිත ශාක වලට කුමන ක්‍රියාවලිය සඳහා කාබන් ඩයොක්සයිඩ් වැදගත්? අපෝ දන්නවා ප්‍රභා සංශ්ලේෂණයට 6 ඉඳන්ම උගන්වනවා. ප්‍රභා සංශ්ලේෂණයට. ප්‍රභා සංශ්ලේෂණයට. ඊළඟට ගිනි නිවීම සඳහා කාබන් ඩයොක්සයිඩ් යොදාගන්නේ ඇයි? කෙටියෙන් ලියමු. කාබන් ඩයොක්සයිඩ් දහන අපෝෂකයක් නිසා. එයා දහනයට උදව් වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් දහන අපෝෂකයක් නිසා. කාබන් ඩයොක්සයිඩ් දහන අපෝෂකයක් නිසා. ඊළඟට අපිට කියනවා කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි ආශ්වාස වාතයේද ප්‍රශ්වාස ඉතින් දන්නවනේ ප්‍රශ්වාස වාතයේනේ කාබන් ඩයොක්සයිඩ් වැඩි නේද? ආශ්වාසයේදී අපි ගන්න ඔක්සිජන් ප්‍රශ්වාසයේදී පිට කරනවා. ඒකට ප්‍රශ්වාස වාතයේ තමයි කාබන් ඩයොක්සයිඩ් වැඩි.
ඊළඟ ප්‍රශ්නය. පෘථිවියේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට කාබන් ඩයොක්සයිඩ් වල කාර්ය කුමක්ද? ළමයි මේ කාබන් ඩයොක්සයිඩ් වලට පුළුවන් මම ඒක පැහැදිලි කරන්නම් ඊට පස්සේ ඔය අත උස්සන ළමයිත් එක්ක මම කතා කරනවා. මේක කතා කරාට පස්සේ මම ඒක පොඩ්ඩක් ඇඳලම පෙන්නන්නම් ඕගොල්ලන්ට. අපි පොඩ්ඩක් මේක වෙන එකක් ෂෙයා කරගමු. අපි කර හිටපු එක. ඔව් මේ තියෙන්නේ. බලා ගන්න. මම මෙතන එක පැහැදිලි කරන්නම් මේ කාබන් ඩයොක්සයිඩ් වලින් කොහොමද අපේ පෘථිවියේ උෂ්ණත්වය තියාගන්නේ මේ. දැන් හැබැයි ඒක වෙලා තියෙන වැඩ ඒක දැන් වැඩි වෙලා තියෙන්නේ. ඒකයි වැඩි. දැන් පෘථිවිය මෙහෙම තියෙනවානේ. මේ ඉර කියලා හිතන්නකෝ. ඉර. සූර්යාගේ ඉඳලා තාප කිරණ එනවා මෙහෙම පෘථිවියට වැටෙනවා. හරිද? එතකොට ගොඩක් වැටුනොත් එහෙම තාප කිරණ දැන් මේ සූර්යාගේ ඉඳලා එන තාප කිරණ තියෙනවනේ ඒවා තාපය රැගෙන ඉන්නේ තාපය අරගෙන ඉන්නේ අපේ පෘථිවියට තාපය අරගෙන ඉන්නේ. ඒවා මෙහෙම වැදිලා කොටසක් මෙහෙම පරාවර්තනය වෙලා යනවා. එහෙම යනකොට මේ වායුගෝලයේ ඉන්න කාබන් ඩයොක්සයිඩ් වලට පුළුවන් එයාව අල්ලගන්න. ඒ අණුව අල්ලගන්න. අල්ලගෙන දැන් මේන තාප කිරණ මෙහෙම තියෙනවනේ තාප කිරණ ඇවිල්ලා මෙහෙම වැදිලා පෘථිවිය වැදිලා යන්න හදනකොට කාබන් ඩයොක්සයිඩ් විසින් ඒ පිට වෙලා යන්න හදන මේ තාප කිරණ අල්ල ගන්න පුළුවන්. එතකොට වායුගෝලීය උෂ්ණත්වය යම්කිසි ප්‍රශස්ත අගයක පවත්වාගෙන යන්න පුළුවන්. හදිසියවත් කාබන් ඩයොක්සයිඩ් නොමැති වුණා නම් මේ පෘථිවිය ගොඩක් සීතල වෙනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ නොමැති නෙමෙයි දැන් වැඩි වෙලා. ඒ වාහන දුමේ හැම එකේම කාබන් ඩයොක්සයිඩ් තියෙනවානේ. එතකොට වායුගෝලයට ගිහිලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය දැන් ගොඩාක් වැඩි. හරි? ගොඩාක් වැඩි. එතකොට වෙන්නේ එන තාප කිරණ අල්ල ගන්නවා. එතකොට පෘථිවි උණුසුම වැඩි වෙනවා. හරිද? ඉතින් ඕක තමයි කියන්නේ. හරි අපි මෙහෙම ලියමු. අපෙන් අහන ප්‍රශ්නේ පෘථිවියේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට කාබන් ඩයොක්සයිඩ් වල කාර්යභාරය කුමක්ද? අපි ලියමු සූර්යාගේ සිට පැමිණෙන තාප කිරණ පෘථිවියේ වැඩි පරාවර්තනය වී සූර්යාගේ සිට පැමිණෙන තාප කිරණ පෘථිවියේ වැඩි පරාවර්තනය වී බැහැර යන විට පෘථිවියේ වැඩිලා පරාවර්තනලා බැහැර යනවා අයින් වෙලා යනවා බැහැර යන විට පරාවර්තනය වී බැහැර යන විට එයින් කොටසක් කාබන් ඩයොක්සයිඩ් මගින් ග්‍රහණය කර ගන්නා නිසා හරි සූර්යාගේ සිට පැමිණෙන තාප කියන පෘථිවිය වැඩි බැහැර යන විට ඉන් කොටසක් කාබන් ඩයොක්සයිඩ් මගින් රඳවා ගන්නා නිසා පෘථිවියේ උෂ්ණත්වය පවත්වා ගත හැක. පෘථිවියේ ප්‍රශස්ත උෂ්ණත්වය එහෙම ගමු. ප්‍රශස්ත කියන්නේ කාටවත් ගැලපෙන. හොඳයි ඊට පස්සේ අපිට තියෙන වායුගෝලයේ කෘත්‍ය කියන කොටස අපි පොඩි විනාඩි 5කින් පසු දැන් එක දිගට අපි කරානේ විනාඩි 5කින් පස්සේ හරියටම 9ට ඕමම ඔයගොල්ලෝ ඉන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් වතුර ටිකක් බීලා අතපය දිගහැරලා එන්න අපි පටන් ගන්නවා අපි ඒ අතරේ මේ ළමයිගේ ප්‍රශ්න ටිකට පොඩ්ඩක් උත්තර දෙන්න බලන්න උමල්ය ඔව් hello sir කියන්න උදේ ඇහෙනකොට මට මේ 39 වෙනි නෑ 41 වෙනි ප්‍රශ්නේ 42 වෙනි ප්‍රශ්නේ කියන්න පුළුවන්ද උත්තර ටික හරි ලියා ගන්න 41
සූර්ය ශක්තිය උරා ගන්නා ඕසෝන් වායුව ප්‍රමාණය සූර්ය ශක්තිය උරා ගන්නා ඕසෝන් වායු ප්‍රමාණය මෙහි අඩු නිසා. සූර්ය ශක්තිය උරා ගන්නා වායු ප්‍රමාණය මෙහි අඩු නිසා. මෙහි අඩු නිසා. 42 මධ්‍ය ගෝලය. 41ට සූර්ය ශක්තිය උරා ගන්නා ඕසෝන් වායු ප්‍රමාණය මෙහි අඩු වීම නැත අඩු නිසා හරි සූර්ය 41ට සූර්ය ශක්තිය උරා ගන්නා ඕසෝන් වායු ප්‍රමාණය මෙහි අඩු වීම ඊළඟට 42ට මධ්‍ය ගෝලය 42ට මධ්‍ය ගෝලය ඊට පස්සේ බලමු තව ළමයක අතුස්සන් ඉන්නවා ෂෙනුකි සර් නයිට්‍රජන් මේ වායුවේ වාතයේ සංයුතිය සැලකූ විට වැඩිම පරිමාණ ප්‍රතිශතයක් ඇත්තේ කුමන වායුවේද කියන ප්‍රශ්නෙට උත්තරේ. ඒක නයිට්‍රජන්. ඊට පස්සේ ඔක්සිජන් එකේ මේ ඔක්සිජන් දහන පෝෂක වායුව ලෙස හඳුන්වන්නේ ඇයි කියන කී උත්තරේ චුට්ටක් කියන්න. දහනය මං කෙටියෙන් කියන්නම් දහනය සඳහා ඔක්සිජන් අවශ්‍ය නිසා. දහනය යම් කිසි දෙයක් පත්තු වෙන ඔක්සිජන් ඕන නිසා අපි කියනවා ඔක්සිජන් කියන්නේ දහන පෝෂකයක් කියලා. දහනය සඳහා ඔව් කියන්න පුතේ. කාබන් ඩයොක්සයිඩ් එකේ අන්තිම ප්‍රශ්නේ අන්තිම ටික චුට්ටක් ආයි කියන්න. අන්තිම ප්‍රශ්නේ. ඒක මෙහෙමයි. සූර්යාගේ සිට පැමිණෙන තාප කිරණ හරි පෘථිවියේ වැදී සූර්යාගේ ඉඳලා එන තාප කිරණ පෘථිවියේ වැදී බැහැර යන විට බැහැර යනවා කියන්නේ එළියට යනකොට ඉන් කොටසක් ඒ බැහැර යන එකෙන් කොටසක් කාබන් ඩයොක්සයිඩ් විසින් රඳවා ගැනීම නිසා සූර්යාගේ සිට පැමිණෙන තාප කිරණ පෘථිවිය වැදී බැහැර යන විට ඉන් කොටසක් කාබන් ඩයොක්සයිඩ් මගින් රඳවා ගන්නා නිසා පෘථිවියේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත හැක කියලා තමයි එන්නේ. පෘථිවියේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක් කියන්නේ ජීවීන්ට ගැළපෙන මට්ටමක්. පෘථිවියේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගත හැක. ඊළඟ ලද්දා දරුවා ඔව් ඔයාගේ ප්‍රශ්න කියන්න පුතේ ඊළඟට සඳනිම සර් කියන්න නයිට්‍රජන් කියන වායුවේගේ අර දෙවැනි එකට උත්තරේ කියන්නකෝ සර්. වාතයේ සංයුතිය සැලකුව විට වැඩිම පරිමාණ ප්‍රතිශතයක් ඇත්තේ කුමන වායුවේද? නයිට්‍රජන්. උත්තරේ නයිට්‍රජන්. හරි සර් thank you. හොඳයි. ඊළඟට සර් ඔව් කියන්න පුතේ. ඇයි සර් තැඹිලි පාට ආලෝක ලබා ගන්න විදුලි පන්දම් වලට ආගන්ම ගන්නෙ? මෙහෙමයි. දැන් ඕකේ තියෙනවා මේ ඇත්තට මේක සංකීර්ණ ක්‍රියාවලියක්. යොදන වායුව අණුව ඒ කියන්නේ බටයක් වගේ නෝක තියෙන්නේ ඔය මේ නියොන් බල්බ් වර්ගය ගත්තම බටයක් වගේ තියෙනවා බලන්න හොඳින් ඔය මේ ටවුන් එකට ගියාම සමහර කඩවල ඒ බටේ වගේ එක නවලා ඒ ආයතනයේ නම විදියට නවලා තමයි ඔක තියෙන්නේ. ඔක ඇතුලේ පුරවන වායුව අණුව විදුලිය ලබා දුන්නම පිටවන ආලෝකය වර්ණය වෙනස් වෙනවා. ඒ වර්ණය වෙනස් වෙන විදිය ඔයගලන්ට සාකච්ඡා කරන්න බෑ. ඔකේ තියෙනවා මේ විමෝචන ක්‍රියා. කියන්නේ පරමාණු වලට ශක්තිය දුන්නා මේ ශක්තිය අරගෙන ඒකේ ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට ගිහිල්ලා ආයි පල්ලෙහාට වැටෙනකොට නිකුත් වෙනවා ආලෝක ශක්තිය. ඒ නිකුත් වෙන ආලෝක ශක්තිය ඒ අදාළ බල්බ් එකට යොදන වායුව අණුව වෙනස් වෙන්නේ ඒකයි. ඒක ඇත්තටම සංකීර්ණ ක්‍රියාවලියක් ඕගොල්ලන්ගේ මට්ටමින් බැලුවොත් ඔබ දැනට මතක තියාගන්න මේ වායුව පිරෙව්වොත් නිකුත් වෙන්නේ තැඹිලි පාට කියලා. දැන් මම තව පොඩි දෙයක් ඔයාලට කියන්නම්කෝ. සෝඩියම් ගැන අහලා තියෙනවද මයි පුතා? ඔව් සර්. සෝඩියම් කියන ලෝහය අඩංගු ලවණයක් අපි දැල්ලකට ඇල්ලුවොත් ඒ දැල්ල කහ පාටටපත් වෙනවා. පොටෑසියම් කියන ලෝහය අඩංගු ලවණයක් දැල්ලකට ඇල්ලුවොත් ඒක දම් පාටටපත් වෙනවා.
කැල්සියම් වගේ කෙනෙක් ඇල්ලුවොත් එහෙම ගඩොල් රතු පාටට පත්තු වෙනවා. එතකොට මේ ලෝහයේ එක එක ලෝහ වර්ගය අනුව තමයි පුතේ මේ පාට වෙනස් වෙන. අන්න ඒ වගේ තමයි ඔය බල්බය සාධන්න යොදන වායුව අනුව වර්ණය වෙනස් වෙනවා. සර් thank you. හොඳයි. හරිද මම ඔක්කොමත් එක්ක කතා කරාද? තව කාද? මෙතුලි. සර් 4 ක්ලාස් පටන් ගන්නවද? ඔය 4කට ඔයගොල්ලෝ එන්න දැන් ලබන සතිය නෙමෙයි. ඊට පස්සේ සතිය ඉඳන් එන්න. එතකොට පන්ති දෙකේම එකම කෙරෙන්නේ. මෙහෙයි එහි දෙකේම එකම කෙරෙන්නේ. එතකොට ඔයගලන්ට වෙනසක් නැහැ. ඔන්ලයින් ක්ලාස් එකේ යන ටිකමයි 4 එකෙත් කෙරෙන්නේ. අනිත් පන්ති හැම එකේමත් එහෙමයි. හොඳේ. හරි thank you sir. හොඳයි. දිනෙත් කෝ දිනෙත් ඔව් 35 වෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තරේ කියන්නකෝ. 35 ඉන්න 35ට අඩුවන බව නැත්නම් අඩුවේ නවින්දු සර් ඔව්. සර් 8වෙනි පාඩම කරලා තියෙනවා සර්. 8 වෙනි පාඩම අපි ඉවර කරා. ඔව්. ඒක සර් YouTube එකට දාලා තියෙන්නේ. ඔව් කරපු ඒවා හැම එකක්ම දාලා තියෙනවා. හරි thank you. හොඳයි. සර් ආලෝකයේ පාඩම මේ ඉවර කරලා තියෙන නිසා නෑ ආලෝකයේ පාඩමේ අපි තල දර්පණ දක්වා කරලා තියෙනවා. වක්‍ර දර්පණ කරන්න තියෙනවා. ඊට අමතරව අන්වීක්ෂය කරන්න තියෙනවා. එච්චරයි ඉතුරු වෙලා තියෙන්නේ. හරි සර්. දැන් මට කෙටි වෙලාවක් දෙන්න ළමයි විනාඩි 2 3ක් දෙන්න. මම නැවත සම්බන්ධ වෙනවා. ඔහොමම ඉන්න. විනාඩි කිහිපයක් ඇතුළත නැවත අපි සම්බන්ධ වෙනවා. ඔයගොල්ලොත් වතුර ටිකක් බීලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්න. අපි වායුගෝලයේ කෘත්‍ය කියන කොටසට ඊළඟට ඇතුළු වෙනවා. හරි?
හොඳයි ළමයි අපි නැවතත් සම්බන්ධ වෙනවා වායුගෝලයේ කෘත්‍ය කියන කොටසේ සිට අපි ඉස්සරහට කරගෙන යන් වායුගෝලයේ මගින් මොනවද තියෙන අපිට තිබෙන කාර්යයන් මොනවද පෘථිවියට ඉටු කරන කාර්යයන් මොනවද හරි එකින් එක ගමු පළවෙනිම එක තමයි ඔන්න අපි දන්නවා ඔක්සිජන් නේද අපිට ජීවත් වෙන්න විනාඩි කිහිපයකටවත් ඔක්සිජන් නැත්නම් අපි මැරෙනවා ඒක නිසා මේ ජීවිත ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුව සපයන්නේ කවුද වායුගෝලය හොඳයි අපි ලියමු පළවෙනි කාරණේ නම් ලියමු ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුව සපයයි 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 හරි වායුගෝලයේ ඔක්සිජන් නැති වුණා නම් මේ ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න පුළුවන් ජීවිනුත් ඉන්නවා හැබැයි මතක තියාගන්න අපි ඒගොල්ලන්ට කියන්නේ නිර්වායු බැක්ටීරියා කියලා වර්ගයක් ඉන්නවා ඒගොල්ලන්ට පුළුවන් ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න හැමෝටම බෑ හැබැයි මේ ලෝකයේ මුලින්ම ඇති වුණෙත් පුතේ ඔක්සිජන් ඔබ දන්නවද මේ ලෝකයේ මුලින්ම මේ පෘථිවිය මත ඔක්සිජන් තිබුණේ නැහැ පස්සේ තමයි වායුගෝලයට ඔක්සිජන් එකතු වෙන්නේ එතකොට ලෝකයේ මුලින්ම ඇති වෙච්ච ජීවියා ඔක්සිජන් කියන්නේ වලින් ශ්වසනය කරන ඔක්සිජන් ශ්වසනය සඳහා ඔක්සිජන් අවශ්‍ය කෙනෙක් නෙමෙයි හරිද පස්සේ තමයි මේ ඔක්සිජන් වායුගෝලයට ඇවිල්ලා මේ ඒවා ශ්වසනය සඳහා යොදා ගන්නා ජීවි නැතුනේ පස්සේ මේ පෘථිවිය අපි ඉස්සරහට ඔයගලන් 9 වසරේදී කියලා දෙනම් පරිණාමය යටතේ ගැන හරි කෙසේ වෙතත් අද වෙනකොට වායුගෝලයේ ඔක්සිජන් යම් කිසි ප්‍රමාණයක් 121ක් ඒ කියන්නේ දෙවණියට ඉන්න වායුව තමයි වායුගෝලයේ ඔක්සිජන් එතකොට ඒ ප්‍රයෝජනට ගනිමින් තමයි අපි මේ ජීවත් වෙන්නේ අපි විතරක් නෙවෙයි විශාල සත්තු ප්‍රමාණයක් ඔක්සිජන් ප්‍රයෝජනට ගන්නවා දෙක දෙවණිය කාලයන් ප්‍රභා සංශ්ලේෂණ සඳහා අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව සපයයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව සපයයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් වායුව සපයයි දැන් බලන්න මේ ඔබ දන්නවා මේ 6 වසරේදී ඉගෙන ගන්නවා ප්‍රභා සංශ්ලේෂණයට අපි දන්නවා පසෙන් ජලය ගන්නවා වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් අරගෙන හරිත ශාක ඒ ශාක පත්‍ර තුල ආහාර නිපදවනවා. එතකොට මේ වැඩේට කාබන් ඩයොක්සයිඩ් ඕනේ කොහෙන්ද ගන්නෙ වායුගෝලයෙන්. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ගොඩාක් පොඩ්ඩයි ඒ කියන්නේ ඊටාම සුළු ප්‍රමාණයක් තියෙන. හරිය 0.0.03යි. 0.0.03යි ගොඩාක් අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ටික තමයි මේ ගස්වල වලින් ප්‍රයෝජනට අරගෙන ප්‍රභා සංශ්ලේෂණය සඳහා දායක වෙන්නේ. නමුත් ඒ 0.0.03 නියතව පවත්වා ගන්න විවිධ යාන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. හරි. දැන් දෙකයි ශ්වසනයට ඔක්සිජන් දෙන්නේ වායුගෝලය. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් දෙන්නේ වායුගෝලය. දෙකයි තුන ශාක වර්ධනයට අත්‍යවශ්‍ය මුල් ද්‍රව්‍යයක් වන නයිට්‍රජන් පසට ලබා දෙන ප්‍රභවය ලෙස. ඔක ලියන්න මම කියලා දෙන්නම්. තුන ලියන්න. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය මුල් ද්‍රව්‍යයක් වන ශාකයක් හැදෙන්න ඕනම කරන මුල් ද්‍රව්‍ය තමයි නයිට්‍රජන්. ඒ කියන්නේ පොහොර දාන්නේ අපි. පොහොර වලින් දාන නයිට්‍රජනීය පොහොර දානවා අපි වගාවන් වලට නේ. යූරියා වගේ ඒවා. හරි. එතකොට මේක විස්තර කරන්න ඕනේ මම. ඉතින් ලියමු ශාක වර්ධනයට අත්‍යවශ්‍ය මුල් ද්‍රව්‍යයක් වන නයිට්‍රජන් පසට ලබා දෙන ප්‍රභවය ලෙස. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය මුල් ද්‍රව්‍යයක් වන නයිට්‍රජන්. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය මුල් ද්‍රව්‍යයක් වන නයිට්‍රජන් පසට ලබා දෙන ප්‍රභවයක් ලෙස. පසට ලබා දෙන ප්‍රභවයක් ලෙස. ඒ කොහොමද ළමයි නයිට්‍රජන් පසට ලබා දෙන්නේ වායුගෝලයෙන්? වායුගෝලයේ වාතයේ තියෙන මේ නයිට්‍රජන් පසට එන්නේ කොහොමද? ඒක විවිධ ක්‍රම වලට එන හොඳේ. මම ඔයාලට චුට්ටක් කියලා දෙන්නම් මේක ලොකු කතන්දරයක්. ඔබට 11 වසරේදීත් පවා උගන්වන්න තියෙනවා ඒක කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් මේ මෙහෙමනේ මේ පෘථිවිය හරියද? මේ තියෙන්නේ වායුගෝලයේ තියෙනවා නයිට්‍රජන්.
අකුණු ගහනකොට මොකද දන්නවද වෙන්නේ? අකුණු ගහනකොට ඒ අකුණු වල විශාල ශක්තියක් තියෙනවනේ. අකුණු වල විශාල තාප ශක්තියක් තියෙනවා. අධික උෂ්ණත්වයකට රත් වෙන අකුණක් ගහනකොට වායුගෝලය. හරිද? අන්න එතකොට මේ වායුගෝලයේ තියෙන ඔක්සිජනුයි නයිට්‍රජනුයි එකතු වෙලා NO කියලා වායුවක් හදනවා. එයා ආයෙත් ඔක්සිජන් එක එක්කව වෙලා NO2 කියලා වායුවක් හදනවා. ඒක මේ අකුණු ගහනකොට වහින වැසි ජලයේ දිය වෙලා ඔන්න පොළොවට එනවා. අන්න එහෙම තමයි නයිට්‍රජන් ස්වභාවිකව වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පොළොවට එන්නේ. ඊට අමතරව ඉතින් මිනිස්සු මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් එකතු කරලා පෝර හදලා පොළොවට දානවා. මේ ආකාරයට මේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පසට එකතු වෙනවා. පසට එකතු වෙන ස්වභාවික ක්‍රමයක් තමයි විදුලි කෙටීමේදී නැත්තම් හේබර් ක්‍රමය කියලා ක්‍රමයක් තියෙනවා. හේබර් ක්‍රමය. එය මගින් මිනිස්සු වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ටික ඇදලා අරගෙන ඒවා නයිට්‍රජන් අඩංගු පෝර බවට පත් කරනවා. හරි. එතකොට ඒකේ වාසිය තමයි මේ නයිට්‍රජන් අඩංගු සංයෝග පසේ තියෙනකොට ශාක ඒවා අරගෙන හොඳට හැදෙනවා. හොඳට හැදෙනවා. හරිද? ඒක තමයි තියෙන වාසිය. හොඳේ. නයිට්‍රජන් අඩංගු ඌණනොත් එහෙම කහ පාට වෙලා මැරලා යනවා. හරි. ඊළඟ එක ඔබ දන්නවා මේ ස්තර ගෝලයේ තියෙනවා ඕසෝන් වියන එමගින් පාරජම්බුල කිරණ වලින් අපිව රැක ගන්නවානේ. ඒකත් වායුගෝලයේ කාර්යයක්. කෘත්‍යයක්. කාලියන්. පාරජම්බුල කිරණ වලින් සිදුවිය හැකි හානි වළක්වයි. හරි. ඊළඟ එක අපි ලියමු. පෘථුවියෙහි ඇති උණුසුම අභ්‍යවකාශයට පිටවී යාම වළක්වයි. මම එකත් කියලා දුන්න දැන් ටිකට කලින්. ලියමුකෝ. පෘථුවියේ ඇති උණුසුම අභ්‍යවකාශයට පිටවී යාම වළක්වයි. නැත්තම් මේ පෘථුවිය සීතල වෙනවා. උෂ්ණත්වය ඍණ ගණන් වලට බහිනවා. ඉන්න බැරි වෙනවා කිසිම කෙනෙකුට. වතුර ඔක්කොම අයිස් බවට පත් වෙනවා. නමුත් මේ වායුගෝලය මගින් උණුසුම රැකගන්න නිසා පෘථුවියට ලැබෙන උණුසුම නැත්තම් තාප කිරණ පෘථුවිය වැදිලා යනකොට ඒවා කොටසක් රඳව ගන්න මේ වායුගෝලයට පුළුවන්. ඒක නිසා වායුගෝලය මේ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ උෂ්ණත්වයක තියෙනවා. ප්‍රශස්ත උෂ්ණත්වයක තියෙනවා. හරි. එතකොට පෘථුවිය උණුසුම පවත්වාගෙන යන්න මේ අපිට ඇත්තටම වායුගෝලය හරි ලොකු උදව්වක් කරනවා. උණුසුම් පවත්වා. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මිනිස්සු කරන ක්‍රියාකාරකම් නිසා මේ උණුසුම පෘථිවිය උණුසුම එන්න වැඩි වෙමින් පවතින වායුගෝලයේ. හරි? එහෙම දෙයක්ත් වෙමින් පවතිනවා. ඊළඟ එක ජල චක්‍රයේ ක්‍රියාත්මක වීම සඳහා ජල චක්‍රයේ ක්‍රියාත්මක වීම සඳහා ජල චක්‍රයේ ක්‍රියාත්මක වීම සඳහා වායුගෝලයේ ඇති ජල වාෂ්ප අවශ්‍ය වෙනවා. හරිද? ඔබ දන්නවා ජල චක්‍රයේ පොඩි පන්ති වලදී ඉගෙන ගන්න පොළවේ තියෙන වතුර වාෂ්ප වෙලා වලාකුළු ආසට ගිහලා වලාකුළු බවට පත් වෙනවා. ආයි ඒ වතුර ටිකම පොළොවට වැස්ස විදිහට පතිත වෙනවා. ආයි ඒ ටික වාෂ්ප වෙනවා වලාකුළු හැදෙනවා. ඒ විදිහට තමයි ජල චක්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍ය වෙන ජල වාෂ්ප මේ වායුගෝලයෙන් තමයි ලබා ගන්න. ඊළඟ එක පක්ෂීන්ට ඇතැම් කෘමීන් වැනි පියාසර කරන සතුන්ට පියාසර කිරීමට වායුගෝලය වැදගත් වෙනවා. හරි. දැන් වායුගෝලයක් නැත්තම් උන්ට පියාඹගෙන යන්න බෑ. වායුගෝලය තියෙන නිසා තමයි ඒකට අත්තටු වලින් ගස
වායු ගෝලය මත ඒගොල්ලෝ පියාඹගෙන යන්නේ. පක්ෂීන්ටද ඇතැම් කෘමීන් වැනි පියාසර කරන සතුන්ටද පියාසර කිරීමට වායු ගෝලයක් ඕනේ. ඊළඟට ධ්වනි ශක්තිය ගමන් කිරීමට මාධ්‍යයක් ලෙස. දැන් අපි ඔබ සහ මම අතර වායුවක් නැත්තම් මම කතා කරන එක ඔයාලට ඇහෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න අය අතර වායුවක් නැත්තම් ඔය කතා කරන එක ඇහෙන්නේ නැහැ. ශබ්දය යන්න මාධ්‍යයක් විදියට මේ වාතය අවශ්‍යයි. හරි. ධ්වනි ශක්තිය ගමන් කිරීමට. ඊට පස්සේ ළමයි මේ උල්කා වැනි අභ්‍යවකාශ වස්තු පොළොවට පතිත වෙනකොට ඒක මේ වායු ගෝලයේ තියෙන වාතයත් එක්ක ගැටෙනකොට රත් වෙලා ගිනි අරගෙන දැවිලා යනවා. සමහර ඒවා පොඩි පොඩි කෑලි විතරක් ඉතුරු වෙන්න අනිත් ඒවා ඔක්කොම ගිනි ගන්නවා. ඒ තියෙන ඝර්ෂණයට වායු ගෝලයේ ඔස්සේ වේගෙන් එනකොට ඒ වාතාංශු වැදිලා රත් වෙලා මේක ගිනි අරගෙන අවසන් වෙනවා. හරිද? ගොඩක් සමහර ඒවා පොඩ්ඩක් පොඩි කොටස් වැටෙන උල්කාවල. නමුත් ගොඩක් ඒවා මේ විදිහට අභ්‍යවකාශයේදීම ගිනි අරන් ඉවර වෙනවා. ඒක හොඳයි ඉතින් නේද? ඊළඟ එක ලියන්න එහෙනම්. උල්කා වැනි ආකාශ වස්තු පොළොවට වැටීමට පෙර දැවී යාම. උල්කා වැනි ආකාශ වස්තු පොළොවට වැටීමට පෙර. පොළොවට වැටෙන්න කලින් සමහර වෙලාවට පොඩි පොඩි කොටස් වැටෙනවා. පොළොවට වැටීමට පෙර. උල්කා වැනි ආකාශ වස්තු පොළොවට වැටීමට පෙර දැවී යාම. පොළොවට එන්න කලින් අහසදිම ඒවා පිච්චිලා අළු වෙලා යනවා මේ වායු ගෝලයේ තියෙන නිසා. හරි. එතකොට ළමයි වායු දූෂණය කියන කොටස අපි ලබන සතියේ සාකච්ඡා කරමු. වායු දූෂණය කියන කොටසයි ඉතුරු කොටස් ටික අපි අදට පන්තිය මෙතනින් නවත්වමු. ලබන සතියේ අපි ආලෝකය මේක පොඩ්ඩයි තව තියෙන්නේ. දැන් මේක පටන් ගත්තොත් තව වෙලා යන නිසා අපි අදට නවත්වනවා. ලබන සතියේ අපි ආලෝකයේ පාඩමට ලෑස්ති වෙලා ඔබ සම්බන්ධ වෙන්න ඒ කොටසුත් අපි අවසන් කරනවා. ඒ වගේම ලබන සතියේ ඔයගලන්ට දැනුවත් කිරීමක් කරනවා හැමෝම සම්බන්ධ වෙන්න. කොහොමද අලුත් වෙබ්සයිට් එක හරහා ඔබ පන්තියට සම්බන්ධ වෙන්න කියන කාරණේ දැනුවත් කිරීමක් කරනවා. හොඳයි එහෙනම් සම්බන්ධ වුණු හැම ළමයෙකුටම බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සුපුරුදු වේලාවටම පන්තිය ආරම්භ කරමු.